ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. මම චනුක දේවින්ද ආර්ථික විද්‍යා ගුරුවරයෙක්. සිංහල මාධ්‍ය ළමයින්ට නම් සමහර ළමයින්ට මම අලුත් ඇති. ඒ වුණාට ඉංග්‍රීසි මාධ්‍ය ළමයින්ට මම කොහොමත් ඒගොල්ලන්ගේ ඉකොනොමික්ස් ටීචර්. ඉතින් ඉංග්ලිෂ් මීඩියම් අයට විතරක් අපි දුන්න chance එක ඔන්න අද ඉඳන් සිංහල මීඩියම් ළමයින්ටත් මම ලබා දෙනවා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව සිංහල මීඩියම් පන්ති අපි අලුතෙන් ආරම්භ කරනවා. ඉතින් ඒගොල්ලන්ට මම දන්න දේ මට පුළුවන් ආකාරයෙන් මට පුළුවන් හොඳම ආකාරයෙන් ඒගොල්ලන් ලබා දීලා විශ්වවිද්‍යාල වරම් ලබා දීමට නැත්තම් මගේ භාෂාවෙන් කිව්වොත් ජපුර කැම්පස් එකටම යන්න පාර කපලා දෙන එක තමයි මම කැමති. මොකද මම ගියපු විශ්වවිද්‍යාලය තමයි මම අනිත් අයට රෙකමන්ඩ් කරන්නේ. ඒ වගේම සියලුම රජයේ විශ්වවිද්‍යාල හොඳ විශ්වවිද්‍යාල. නමුත් පෞද්ගලිකව මම කැමති මැනේජ්මන්ට් කරන දරුවෙක් නම් නැත්නම් කොමර්ස් අංශේ වාණිජ්‍ය අංශයෙන් ඉගෙන ගන්න දරුවෙක් නම් මැනේජ්මන්ට් වලට හොඳම විශ්වවිද්‍යාලය තියෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඕගොල්ලන්ගේ ගමන සකසන්න තමයි මම පැමිණියේ. හරිද? එහෙනම් මම හිතනවා මෙතන මේ වීඩියෝ එක බලන සියලුම දෙනා අපි අද ප්‍රථම වතාවට පටන් ගන්නවා ජාතික ගිණුම්කරණයේ පාඩම. ඉතින් මේක අහන සියලුම දෙනා අද ඉඳන් අදිෂ්ඨාන කරගන්න ඕනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තමන්ගේ අඩිය තියන්න. හරිද? මම හිතනවා මේ අද ඕගොල්ලෝ ගන්න පන්නරය ඕගොල්ලන්ට තව අවුරුදු ගණනාවකට වැදගත් වෙයි. හරි ළමයි. මම පොඩ්ඩක් මං ගැන කියලා ඉන්නම්. මම චනුක දේවින්ද පීරිස් මගේ නම. සමහරව දන්නවා ඇති, සමහරව දන්නෙත් නැතුව ඇති. මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒකේ මම හැදෑරුවේ ආර්ථික විද්‍යාව සම්බන්ධ ආර්ථික විද්‍යා විශේෂ උපාධිය. ඉතින් කොළඹ ලුම්බිනි විද්‍යාලයේ සාමාන්‍ය පෙළ කළා. ඩී.එස්. සේනානායක විද්‍යාලයේ උසස් පෙළ හදාරලා එතනින් උසස් පෙළින් A3ක් අරගෙන ඉසෙඩ්ඩාගේ දෙකකට වඩා වැඩි 2.25 වගේ තියෙන ඉසෙඩ්ඩා ස්කෝ එකක් අරගෙන මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට ඇතුළු වෙලා එහිදී ආර්ථික විද්‍යා විශේෂ උපාධිය හදාගන්නවා. ඒ උපාධිය හදාරලා ඊට පස්සේ උසස් අධ්‍යාපන ආයතන කීපයකම මම ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස කටයුතු කරලා අද ඉංග්‍රීසි මාධ්‍ය ඉංග්ලිෂ් මීඩියම් ඉකෝන් ටීචර් කෙනෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම දැන් සිංහල මාධ්‍ය ආර්ථික විද්‍යා ගුරුවරයෙකු විදියටත් මම කටයුතු කරනවා. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා නැවතත් ඕගොල්ලන්ව සරසවි ප්‍රවේශය වෙත. හරිද? ඉතින් මෙතනින් හරියට වැඩ ටික කරගත්තොත් ඕගොල්ලන්ගේ සරසවි ප්‍රවේශය අනිවාර්යෙන්ම මම තහවුරු කරනවා. ඕගොල්ලන්ගේ කැපවීම මත ඒක තීරණය වෙනවා. නමුත් ඒ සඳහා ආර්ථික විද්‍යාව පැත්තෙන් කරන්න ඕන සියලුම දේ මම සිදු කරනවා. හරිද? රයිට්. අපි පටන් ගමු ජාතික ගිණුම්කරණය. රයිට්. ජාතික ගිණුම්කරණය ගැන කතා කරද්දී අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඊට කලින් පුංචි පුංචි කරුණු ටිකක් ජාතික ගිණුම්කරණය සම්බන්ධයෙන් ඉගෙනගෙන ඉමු. මොකද ගොඩක් අය ජාතික ගිණුම්කරණය කිව්වම එකපාරටම අම්මෝ ජාතික ගිණුම්කරණය. අපෝ මට බෑ ජාතික ගිණුම්කරණය. මම ඒක අතාරිනවා. මම මේ ප්‍රශ්නේ කරන්නේ නැහැ. මට එපා. ඔන්න උන් කියන. හරි. ඔන්න ඔය විදිහට බොහෝ ඇක්ෂන් දාලා සර් මම නම් ඕක කරන්නේ නැහැ සර්. නිකන් අර පොඩ්ඩක් ඈත් වෙනවත් එක්ක.
මම මේ ළඟදී ඇහුවා මේ ළමයිගෙන් සිංහල මීඩියම් ළමයිගෙන් මගේ ක්ලාස් ආවේ නෑ ඒ වුණාට ඒ ළමයා හොඳ ක්ලාස් එකකට යනවා මම ඇහුවා මේ පුතා ජාතික ගිණුම්කරණය සාර්වත්‍රික එහෙම හොඳට බලාගෙන තියෙන්නේ ඒ ටික හරිද ආ සර් මම ඒක කරන්නේ නෑනේ මම ඒක කරන්නේ නෑ මං කිව්වා ඉතින් පුතා මේ ඔයා එතකොට ඒක කෙලිම අතෑරලමද විභාගයට යන්නේ ඔව් සර් වෙන ඒ කොටසෙන් මම ඒ ප්‍රශ්න පහෙන් එකක් අතෑරලා ප්‍රශ්න හතරෙන් තුනක් තෝරගන්න තමයි මම යන්නේ කිව්වා මං කිව්වා ඉතින් පුතා ඔයාට ඔයා අතාරින්න හිතන් හිටියට අතෑරගන්න බැරි අවස්ථාවක් ආවොත් ඊට පස්සේ මේ කොල්ලා ටිකක් මන් දිහා බලන් හිටා සර් මොකක් ගැනද ඔය කියන්නේ අර අතෑරගන්න හිතන් හිටියට අතෑරගන්න බැරි වුණොත් කියලා මං කිව්වා වෙන දෙයක් නෙමෙයි ජාතික ගිණුම්කරණය අතෑරගන්න බැරි වුණොත් කියලා එහම ඇයි සර් ඉතින් මං කිව්වා පුතා MCQ එකේ MCQ 4ක් විතර එනවනේ ඉතින් දැන් එතකොට ඕක පුළුවන්ද මේ ඒක අතෑරගන්න කියලා ඒක නම් ඉතින් සර් මොකක් හරි කරගන්න වෙනවා එක්ක පාඩම් කරපු එකක් ආවොත් ප්‍රශ්නයක් නැහැ නැත්නම් ඉතින් පොඩ්ඩක් එහෙම් මෙහෙම් බලලා මොකක් හරි කරනවා කියලා කිව්වා මම ඇහුවා එහෙම් මෙහෙම් බලන්න පුළුවන්ද එහෙම ප්‍රශ්නයක් නැද්ද අයියෝ අවුලක් නැහැ සර් ඔන්න ඔහොමයි ළමයින්ගේ කතාව මම ඒක අතාරින්න යනවා හැබැයි MCQ එකට එහෙම් මෙහෙම් බලනවා ඉතින් අර එහෙම් මෙහෙම් බලන්න ඉන්න එයාගේ යාළුවෝ ටිකත් ඔක එහෙම් මෙහෙම් බලලා ගහන්න ගියොත් අන්තිමට අර ආණ්ඩි හත් දෙනාගේ කැඳහැලිය වගේ ජාතික ගිණුම්කරණය කියන එක කාටවත් කරගන්න විදියක් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මම හිතුවා අපේ පළවෙනි අඩිය ජාතික ගිණුම්කරණයෙන් තියන්න. මොකද ගොඩක් ගුරුවරු ඔයගලන්ට ලේසි පාඩම් නම් කියලා දෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ජාතික ගිණුම්කරණය කියන්නේ ටිකක් අමාරු පාඩමක් නේ. ඉතින් ඒක පොඩ්ඩක් ඉගෙන ගන්න ටිකක් අමාරුයි. අන්න ඒ නිසා අපි අද පටන් ගන්නවා ජාතික ගිණුම්කරණය. ජාතික ගිණුම්කරණය මගේ අකුරු සමහර විට තේරුම් ගන්න බැරි වෙන්නත් ඇති නෑ එහෙම ප්‍රශ්නයක් නෑ තාම මුලනේ එතකොට ඉතින් මම පොඩ්ඩක් හරි පැහැදිලිට ලියන්න එතයි හරිද රයිට් එහෙම ප්‍රශ්නයක් නෑ අපි බලමු ඔයගලන්ට පැහැදිලි විදිහට තමයි මම ලියන්න ඕනේ මොකද ඔයගලන්ට මගෙන් ආයෙ අනිත් පැත්තට අහන්න බෑ සර් ඔය මොකද්ද ලියලා තියෙන්නේ කියලා මොකද මේක අපි වීඩියෝ ක්ලාස් එකක් විදිහට යන නිසා හරි මෙහෙම කරමුකෝ ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද ඒක පොඩ්ඩක් ඉගෙනගෙන ඉමු මහා දෙකක් නෙමෙයි මේක ළමයි මුලින්ම ඔයා ඔය ජාතික ගිණුම්කරණය කියන්නේ පට්ට අමාරුයි ඒකට මම කැමති නෑ කියන එක ඔළුවෙන් පොඩ්ඩක් අයින් කරලා ඉන්න හරිද ඒක ඔළුවේ තියාගෙන මේක ඉගෙන ගන්න එපා දැන් ඕක සමහර ළමයි මුලින්ම ඉගෙන ගන්න ළමයි අක්කලගෙන් අයියලාගෙන් අහලා ජාතික ගිණුම්කරණය අමාරුයිනේ අතෑරිය නම් හරිනේ වැඩක් නෑනේ ළමයි පොඩ්ඩක් ඉගෙනගෙන බලන්නකෝ අමාරුද නැද්ද කියලා අමාරුයි නම් හැම විෂයක්ම අමාරුයි ලේසි එක්කෙනාට හැම විෂයෙම ලේසි. අන්න ඒ නිසා තියෙන්න ඕනි උනන්දුව සහ කැපවීම. උනන්දුවෙන් කැපවීමෙන් වැඩේ කරමු. ඒකක් අනිවාර්යයෙන්ම දාගමු. හැබැයි මතක තියාගන්න ඉක්ෝන් වලට විතරක් ඒකක් දාලා වැඩක් නැහැ. අනිත් දෙකත් පාඩම් කරන්න ඕනේ හොඳටම. රයිට්. අපි පටන් ගමු. ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ජාතික පැත්තකින් තියන්නකෝ. ජාතික පැත්තකින් තියන්න. ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණයේදී ඉගෙන ගන්නව නේද පොඩ්ඩක් බල විෂයක්. දැන් නම් මට හරියට මතකත් නැහැ. ඔය මොකක් හරි ගිණුම්කරන නැත්නම් ව්‍යාපාරයකට අදාළ ගනුදෙනු හා සිද්ධීන් වාර්තා කිරීම, රැස් කිරීම, ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම දක්වා වූ කාර්ය කියලා ටිකක් බැරෑරුම් නිර්වචනයක් යනවානේ ගිණුම්කරණයේදී. ඒ කියන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සහ සිදුවීම් වලට අදාළව ඒවා වාර්තා කිරීම, වර්ග කිරීම, රැස් කිරීම, බෙදා හැරීම හා සම්බන්ධ සමස්ත ක්‍රියාවලිය අපි ගිණුම්කරණය කියලා අඳුර ගන්නවා. ඉතින් ඔන්න ඕක ඉස්සරහට මොකද්ද වැටුනේ? ජාතික වැටුණා. හරිද? ජාතික වැටුනම අහුල ගන්න නෙමෙයි. ජාතික වැටුනම දැන් නම් ජාති දැන් නම් ඇත්තටම ළමයි ජාතිය ජන්මේ මුළු රටම වැටලා තියෙන්නේ. ඒක ආපහු කතා කරන්න දෙයක් නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. ඔයගලන්ට එදිනෙදා ජීවන වියදමටවත් මං හිතන්නේ නැහැ ලොකු
සහනයක් ලැබෙනවා ඇති කියලා මේ දවස්වල අපි හැමෝම සල්ලි තියන අයත් නැති අයත් දෙගොල්ලොම ජීවත් වෙන්නේ යම් තාක් අමාරුවකින්. සල්ලි තියන අය පොඩ්ඩක් ෂේප් එකේ ගැට ගහ ගන්නවා. සල්ලි නැති අය අමාරුවෙන් ගැට ගහ ගන්නවා. දෙගොල්ලොම කොහොම හරි අන්තිමේදී ගැට ගහ ගන්නවා. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? හරි. අපි මොටිවේෂන් පැත්තට පොඩ්ඩක් පස්සේ කතා කරමු. මොකද පළවෙනි පාඩමෙන්ම මොටිවේෂන් කරන්න ගියොත් මේක නිකන් අර මොටිවේෂන් අප්පච්චි වගේ ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා අන්තිමට ජාතික ගිණුම් කරන්නේ නැහැ. ඒ වුණාට ළමයි ෆුල් මොටිවේටඩ් වෙලා විභාගෙට. හරිද? රයිට්. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් දෙමු. අපි ආයි අතට ගමු ජාතික. ජාතික ගිණුම් කරන්නේ. එහෙනම් ළමයි මෙතනදී අපි කතා කරන්නේ දැන් කලින් ව්‍යාපාරයකට අදාළවනේ ගිණුම් කරන එක ගත්තේ. එක ව්‍යාපාරයකට. දැන් අපි ගිණුම් කරන්නේ අද එක ව්‍යාපාරයක් කියන්නේ ඉතින් සමහර වෙලාවට ඒක ව්‍යාපාර සමූහයක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් ලාෆ් ගෑස් එක තියෙනවා, ලාෆ් සුපර් මාකට් එක තියෙනවා. ඒතකොට ගිණුම් කරන්නේ ඒවට වෙන වෙනමත් යනවා. ආපහු ලාෆ් සමූහයට වෙනම ගිණුම් කරනයක් යනවා. කොහොම හරි මේක යන්නේ ගිණුම් කරන යන්නේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන්. ඉතින් ජාතික ගිණුම් කරන්නේ අපි කතා කරන්නේ මුළු රටක් සම්බන්ධයෙන්. රටක් නැත්තම් ආර්ථිකය. සම්බන්ධයෙන්. හරිද? මොකද ආර්ථිකයක ගිණුම් කරන්නේට ඒ කියන්නේ ආර්ථිකයක මොනවාද ගිණුම් තියන්න කියලා මගෙන් කට්ටිය අහනවා. ඉතින් ආර්ථිකයක් ළමයි ආර්ථිකයක් නිකන් දුවන්න පුළුවන්ද? දුවන්න කියන්නේ ආර්ථිකයක් නිකන් කටයුතු කරන්න පුළුවන්ද ආර්ථිකයක? බෑ. ඒවට ප්‍රතිපත්ති හදන්න ඕනේ. එහෙනම් ප්‍රතිපත්ති හදන්න නිකන් පුළුවන්ද? බෑ. ඒකට ස්ටැටිස්ටික්ස් ඕනේ. මොනවාද? සංඛ්‍යා ඕනේ. එහෙනම් ප්‍රතිපත්ති හදන්න ජාතික ගිණුම් කරන්නේ ඕනේ. ඊට පස්සේ අපිට විවිධ දේවල් තියෙනවා. හරිද? ආර්ථිකය විශ්ලේෂණය කරන්න. ඊට පස්සේ පිට රටවල් එක්ක ආර්ථිකය සංසන්දනය කරන්න. හරිද? ඊට පස්සේ තවත් එහාට ගියාම ජාතියක් විදියට නැත්නම් එක රටක් විදියට කොහොමද අපේ නිමවුම ආදායම වියදම ඊට පස්සේ විදේශ ආයෝජන ඔය හැම දෙයක්ම ළමයි අපි රටක් විදියට අවසාන වශයෙන් accounting විදියට ගන්න ඕනේ. ඉතින් ඕකෙදි තමයි අපි කියන්නේ ඔය රටක් විදියට අපි සියලුම දත්ත හදන්න ඕනේ. ඒක හදලා විවිධ අවස්ථාවන් තියෙනවා. සමහර වෙලාවට අන්තර්ජාතික අපි කොහෙන් හරි බැංක් ලෝන් එකක් ගන්න යද්දි ඉන්ටර්නැෂනල් ලෝන් එකක් වෙනත් රටකින් ලෝන් එකක් ගන්න යද්දි ලංකාවේ අහනවා කෝ ඕගොල්ලන්ගේ දෙන්න නැෂනල් ඇකවුන්ටිං ඩේටා දෙන්න ජාතික ගිණුම් කරන දත්ත දෙන්න කියලා. අන්න එතනදී තමයි ජාතික ගිණුම් කරන්නේ එන්නේ. එතකොට ආර්ථික විශ්ලේෂණයට තීන්දුව తీරන ගන්න, ඊට පස්සේ අන්තර්ජාතික වශයෙන් ඉදිරිපත් කරන්න, ප්‍රතිපත්ති සම්පාදනයට, රටක කාර්ය සාධනය මනින්න, ඔය හැම එකටම අපිට ඕන වෙනවා දත්ත. අන්නේ දත්ත හා තොරතුරු. අතම කියව තොරතුරුනේ. දත්ත අපි ඉදිරිපත් කරනේවනේ තොරතුරු. ආර්ථිකයක් සම්බන්ධ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, විශ්ලේෂණය, රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම, විශ්ලේෂණය, ඊට පස්සේ අවසාන වශයෙන් මොකද කරන්නේ? බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලියට සම්බන්ධ ක්‍රියාවලිය අපි කියනවා ජාතික ගිණුම්කරණය. හැබැයි මේක දැන් ලංකාවේ භාවිතා වෙන්නේ SNA 2008. එතකොට මේක අන්තර්ජාතිකව පිළිගත්ත. අන්තර්ජාතිකව
අන්තර්ජාතිකව පිළිගත් ගිනුම් කරන ක්‍රමවේදයක් අපි අනුගමනය කරනවා ශ්‍රී ලංකාවේ SNA 2008 SNA 2008 හරිද? එතකොට ඔන්න ජාතික ගිණුම්කරණය සම්බන්ධයෙන් පොඩි අවබෝධයක් ලැබුණානේ. හරිද? ඕක අහන එකක් නෑ ජාතික ගිණුම්කරණය කියන්නේ කුමක්ද කියලා. ඒ වුණාට ඕගොල්ලන්ට පාඩම ඉදිරියට අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම මේ අවබෝධය මේ ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක වැදගත් වෙනවා. හරිද? එහෙනම් අපි නිකන් ජාතික ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් ජාතික ගිණුම් කරන ක්‍රමවේදය කියන්නේ අපි ඇත්තටම අන්තර්ජාතිකව පිළිගත්ත නිර්වචනයක්. හරිද? ඒ නිසා අපි ඒ කියන්නේ මුළු රටටම සමස්ත රටේම ආර්ථිකයක් සම්බන්ධ තොරතුරු රැස් කිරීම, වාර්තා කිරීම, වර්ග කිරීම සහ විශ්ලේෂණය සහ ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තාව ඔස්සේ තමයි අපි මේක මොනා කරන්නේද? බෙදා හරින්නේ. අන්න ඒකත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාව. ඔය එන්නේ 2020 2019 21 ඔය වගේ මහා බැංකුව වාර්තා වෙනවා. හරිද? ඒතර ඕක තමයි ජාතික ගිණුම්කරණය කියන්නේ. ඒතර ලංකාවේ ඇත්තටම ජාතික ගිණුම්කරණය අපි කිව්වා අනුගමනය කරන්නේ SNA 2008 කියන ක්‍රමවේදය. හරිද? එතකොට මේක වැදගත් වෙනවා මොකටද? මේ බෙදා හරින්නේ මොනවාද? තොරතුරු. හරිද? මේ තොරතුරු ටික වැදගත් වෙනවා මොකටද? රටක ආර්ථික ප්‍රතිපත්ති හදන්න. ඊට පස්සේ තීන්දුව తీරන ගන්න. ඊට පස්සේ රටවල් අතර සංසන්දනය කරන්න. අන්තර්ජාතික වශයෙන් සම්බන්ධතාව පවත්වාගෙන යද්දී ඒගොල්ලන්ට පෙන්වන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගන්න තියෙනවා නම් ඒ වගේ දේවල් වලට ඉදිරිපත් කරන්න අපිට මේවා වැදගත් වෙනවා. හරිද? ඕක තමයි ජාතික ගිණුම්කරණය කියන්නේ. ඒතකොට රටක සිදුවෙන ගනුදෙනු හා සිද්ධීන්ම තමයි ඉතින් මෙතන දෙන්නේ. හරිද? තොරතුරු කියලා ගන්නෙ මේවා එන්නේ කොහෙන්ද? ආර්ථිකයේ ගනුදෙනු සහ සිදුවීම්. හරිද? ඔන්න රටක ආර්ථිකයේ ගනුදෙනු සිදුවීම් තියෙනවා. ඒ ටිකෙන් තොරතුරු හදනවා. ඒවා හදලා රැස් කරා, වාර්තා කරා, වර්ග කරා, විශ්ලේෂණය කරා, බෙදා හැරිය අවශ්‍ය පාර්ශවයන්ට. ඉතින් ඕගොල්ලෝ ගිණුම්කරණය කියලා දන්න දේ රටකට ගලපලා ඒ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තියෙන ගනුදෙනු හා සිදුවීම් වලට ගලපුවම ඔන්න ජාතික ගිණුම්කරණය ආවා. හරිද? ඊට පස්සේ අපි යනවා කතා කරන්න ජාතික ගිණුම්කරණය අපි කිව්වා ලෝකයේ සෑම රටක්ම හරිද? ඇත්තටම මේ ජාතික ගිණුම්කරණයේදී හැම රටක්ම SNA 2008 විදිය තමයි අපි පරිහරණය කරන්නේ. ඒ වුණාට SNA විදියට තමයි හදන්නේ. System of National Accounting SNA කියලා කියන්නේ. හරිද? System of National Accounting ලංකාව අනුගමනය කරන්නේ 2008. හරි. ලොකුවට කතා ඕනේ නැහැ. ඒ ටික ඇති. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. මේ ජාතික ගිණුම්කරණයේදී වැදගත් වන වචන ටිකක් තියෙනවා. ඒ ටික මම ඕගලන්ට පොඩ්ඩක් මතක් කරන්න. අපි මේ කැලල මකලෙමු. දැන් ඕගලන්ට ඒක මතක ඇති කියලා හිතනවා. හරි. නමක් මැකුවනේ අමතක වෙලා.
right වචන කීපයක් තියෙනවා මොනවාද වචන ටික නිෂ්පාදනය ඊට පස්සේ අපේ තව වචන ටිකක් තියෙනවා මේ ජාතික ගිණුම් ක්‍රමණයට අදාළ වචන හොඳේ මේ මගේ වචන මුකුත් නෙමෙයි මේ ජාතික ගිණුම් ක්‍රමණයට අදාළ වෙන වචන නිෂ්පාදනය ආර්ථික කලාපය ඊට පස්සේ තියෙනවා ආයතනික අංශ ඊට පස්සේ ආයතනික අංශ කීපයක් තියෙනවා ඒ ටික මම පැහැදිලි කරන්න ඊට පස්සේ නේවාසික හෝ අනේවාසික භාවය මේ ළමයි පටල ගන්න ඒවා ඊට පස්සේ දලදේශීය නිෂ්පාදිතය අන්න වැදගත් එක අපි නිෂ්පාදනය කතා කරා දැන් දලදේශීය නිෂ්පාදිතය ඊට පස්සේ නිෂ්පාදනීම ඔන්න ඔය ටික අද දවසේ අපි සාකච්ඡා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? right. අපි බලමු. පළවෙනි එක නිෂ්පාදනය. මොකක්ද නිෂ්පාදනය කියලා කියන්නේ? ඒක නම් ඔයගොල්ලෝ දන්නවා හරි ලේසි නේද? මොකක්ද? යෙදවුම් නිමවුම් බවට පත් කිරීමේ ක්‍රියාවලිය. ඒක තමයි අපි කියන්නේ නිෂ්පාදනය කියලා. ඒක හරි ලේසි. ඉතින් ඕගොල්ලන්ට මම හැමදේම බෝඩ් එකේ ලියන්න නැතුව කටින් කියන්නම්. චූටි වෙලාවක් දෙන්නම් ලියා ගන්න. නිෂ්පාදනය කියලා කියන්නේ ආයතනයක නැත්නම් ව්‍යාපාර ඒකකයක පාලනය යටතේ හරිද? මොකද මේ යෙදවුම් නිමවුම් බවට පත් වෙන ක්‍රියාවලිය කවුරු හරි කන්ට්‍රෝල් කරනවා මේක ඉබේ වෙන්නේ අන්න එහෙනම් ඉබේ වෙන දේවල් ජාතික ගිණුම් කරන්නේ නෙමෙයි හොඳේ ඔන්න නිකන් මම මේ පොඩි අයිඩියාස් දෙන්නේ හරිද එහෙනම් ලියන්න ව්‍යාපාරයක පාලනය යටතේ යෙදවුම් භාවිතා කරමින් නිමවුම් බිහි කරලීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය නම් වේ. හරිනේ මම ආයි කියන්නේ නැහැ මොකද ඕගලන්ට හැකියාව තියෙනවා මේකෙදි පෝස්ට් කරලා ලියා ගන්න නැත්නම් ආපහු බෑග් ගිහිල්ලා බලන්න ඒ chance තියෙනවා හොඳේ ඒවා තමයි ඉතින් මොනවාද ඔන්ලයින් ලර්නින් වල තියෙන ඕගලන්ට තියෙන benefits right ඊට පස්සේ ඊළඟ එක ආර්ථික කලාපය උන් ඕක පොඩ්ඩක් මම වැඩිපුර විස්තර කරනවා ආර්ථික කලාපය ගත්තම අපි දැනගන්න ඕනේ ගොඩක් ළමයි විතරක් නෙමෙයි සමහර ගුරුවරුත් මම දැකලා තියෙනවා ආර්ථික කලාපය කිව්වම කියනවා ලංකාව කියන භූමිය ලංකාවේ භූමිය තමයි ආර්ථික කලාපය නෑ භූමිය කියන්නේ ආර්ථික කලාපයේ කොටසක් විතරයි එතනින් එහාට තියෙනවා දැන් ලංකාවේ භූමිය කියන්නේ ළමයි භූමිය විතරද ලංකාවට අයිති එහෙනම් ඕන කෙනෙක්ට ලංකාවේ ඔයා ඔය නිවුස් වල අහලා නැද්ද මෙහෙම ශ්‍රී ලංකාවේ සාගර කලාපයට ඇතුළත් වූ ඉන්දිය දීවර යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අන්න ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශය ඔයගොල්ලෝ දන්නවා ඒක කොහොමත් ආර්ථික කලාපයට එනවා ලංකාවේ තියෙන ජියෝග්‍රැෆිකල් ඒරියා එක. හරිද?
ලංකාව අපි ඇන්දොත් මට ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් වල ළමයි කියන්නේ මල් පෝච්චි අඳින්න කියලා ලංකාව අඳින එකට. හරි ඉතින් කොහොමයි මම අඳිනවනේ එහෙම හරිනේ. බුතනම්ම නම් කියන්න හොඳ නැහැ. හරි. මේ තියෙන්නේ භූමිය. ඔන්න භූමිය. දැන් මේ භූමිය විතරක්ම නෙමෙයි අපි කිව්ව ආර්ථික කලාපය කියන්නේ මොනවද? තව තියෙනවා. අපි කිව්වා ශ්‍රී ලංකාවේ දෙරළ තීරයට ඇතුල් වූ ඉන්දිය දීවර යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ලබාගෙන නැත්නම් අත්අඩංගුවට පත් කර ඇත. ඔවුන්ව හෙට දිනයේදී නැවතත් ඉන්දියානු නාවික හමුදාවට ලබා දීමට හෝ බාර දීමට නියමිතය. ඔන්න. ඒක සාගර කලාපය ලංකාවේ ආර්ථික කලාපයට සාගරත් ඇතුළත් වෙනවා. සාගර කියන්නේ ඕගොල්ලන්ගේ මාමණ්ඩි සාගර නෙමෙයි. මෙතන සාගර කියන්නේ සාගර කලාපය. සාගර කලාපයත් ඇතුළත් වෙනවා. එතනින් එහාට සමහර තව ඕගොල්ලෝ මෙහෙම අහලා නැද්ද? අහලා නෑ කියන්න එපා. අහලා තියෙනවා කියන්න. අහලා නැති වුණත් තියෙනවා. හරිද? මෙහෙම. මොකද්ද? අපි හිතමු ලංකාවේ ගුවන් සීමාව. අන්න ගුවන් සීමාව පිළිබඳව ඕගොල්ලෝ අහලා තියෙනව නේද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටකට අයිතිය තියෙනවා තමන්ගේ ගුවන් කලාපයට. තමන්ගේ රටේ රටට අදාළ ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වෙන ඕනෑම යානාවක් බිම පතිත කිරීමට ඕනම රටකට අයිතිය තියෙනවා. ඒ කියන්නේ මිසයිල් එකක් ගහලා ෆ්ලැට් කරලා දාන්න පුළුවන්. හරිද? දැන් ඕක ලංකාව වගේ නම් එහෙම අවුලක් නෑ. ඕගොල්ලෝ දකින්න ඇති මේක. ඊශ්‍රායලය සහ යුද්ධයක් ගියා පලස්තීනයේ නේද? ඊශ්‍රායල් පලස්තීන ගැටුමක් ගියානේ. ඔන්න උතරදී ඊශ්‍රායලය කියන්නේ ඇත්තටම හරි දක්ෂ රටක්. හරිද? අපි හිතමු ඊශ්‍රායලය දැන් සාමාන්‍යයෙන් මේ වගේ පොඩි රටක් නම් වටෙන්ම මේගොල්ලන්ට ඊජිප්තුව ගහනවා, පලස්තීනය ගහනවා, තව වටෙන්ම මේගොල්ලන්ට ප්‍රහාර එල්ලෙනවා. හරිද? ගොඩක් රටවල් ටිකක් තියෙනවා. ඔය ගල්ෆ් රටවල් ටිකක් තියෙන්නේ. දන්නවනේ ඉතින් අරාබි කියලා ගත්තම තනිකර පොඩ්ඩක් ඔය තග් ලයිෆ් සීන් එකට එන්ටර් වෙලා ඉන්නේ කොහොමද? ඉතින් මේ ඊශ්‍රායලය කියන්නේ මේ තග් ලයිෆ් එක ගාන්ට මැනේජ් කරන හොඳ බුද්ධියෙන් යුතු යුදෙව්වන් ඉන්න කලාපයක්. හරිද? මෙන්න මේගොල්ලන්ට පලස්තීනය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා. හරිද? මට මතක නෑ. ඒතම නම් මේ රට ඊශ්‍රායලය කියලා මතකයි. පලස්තීනය වෙන්න ඕනේ. හරිද? මේ පලස්තීනය විසින් විශාල මිසයිල් ප්‍රමාණයක් එල්ල කරාම ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය දවස්වල නිකන් මල්වැඩි වලුසාවක් වගේ ඇබහැලෙන්න ඊශ්‍රායලයේ තියෙන අයන් ඩ්‍රෝම් කියන මිසයිල් යානා පද්ධතියට හැකියාවක් ලැබුණා. හරිද? ඉතින් ඒ ඇයි හේතුව මොකක්ද? ඒගොල්ලන්ගේ ගුවන් කලාපයට අනවසරයෙන් ඇතුළු වුණ මිසයිලයක්. අනවසරයෙන් ඇතුළු වුණ ප්ලේන් එකක්. ජෙට් යානා. ඒවා ඔක්කොම ඒගොල්ලෝ බිම පතිත කරා. ඒගොල්ලන්ට අන්තර්ජාතික වශයෙන් අයිතිය තියෙනවා ඒකට. හරිද? ඉතින් එතකොට අපිට ගන්න ඕන ඊශ්‍රායල පලස්තීන ගැටුම අදාළ වෙන්නේ නැහැ ජාති ගිණුම් කරන්නට. ඕන වෙන්නේ මෙන්න මේ ගුවන් සීමාව. අන්න එහෙනම් සාගර හිටියා. ඊට පස්සේ ගුවන් කලාපයක්. අපි ඒකට කියනවා නැත්තම් මේ නැත්තම් වෙන මොකුත් නැහැ ගුවන් කලාපයක්ම තමයි. හරිද? ගුවන් කලාපය. නැත්තම් අහස් සීමාව කියලාත් කියනවා ගුවන් කලාප සීමාව. හරිද? ඔය ටික. ඊට පස්සේ මෙන්න මේකත් දැනගන්න ඔය ටික විතරක් මදි හොඳේ. ඔන්න ඔය ටික විතරක් මදි. මොනවාද තව ඕනේ? භූමිය ඉන්නවා, සාගර ඉන්නවා, ගුවන් ඉන්නවා. හැබැයි දැන් ලංකාවට අයිති වෙන රටවල් වල තියෙන පොඩි පොඩි චූටි චූටි ඉඩම් කෑලි වගේක් තියෙනවා. මොනවාද?
ලංකාවට ඇත්තටම ඉතින් ලංකාවට මේ පැත්තෙන් බැලුවොත් ලොකුවට අයිතියක් නැහැ. ඒ වුණාට අර මේ ඉරාකේ ඉරානයේ වගේ ඔය ඇමරිකාවේ එහෙම යුද හමුදා කඳවුරු ඔයගොල්ලෝ දකින්න නැති නේද? පහුගිය දවස්වල තලිබාන් සංවිධානය විසින් ඉරානය අත්පත් කරගත් අවස්ථාවේදී ඇමරිකාවේ තිබ්බ ඉරාන හමුදා කඳවුරු ටික ඉවත් කරගන්න සිද්ධ වුණා. ඇමරිකාවට සිද්ධ වුණා තමන්ගේ යුද හමුදා කඳවුරු ඉරානයෙන් හකුලගෙන ආපහු ඇමරිකාවට යන්න. ඒදී මම හිතන්නේ ඇමරිකාවේ විශාල දේපල ප්‍රමාණයක් තලිබාන් වල සතු වුණා. හරිද? එතකොට ඔය ඇමරිකාවේ භූමිය නෙමෙයි දැන් ඉරානයේ තියෙන්නේ. එතකොට ඒ වුණාට ඇමරිකාවේ යුද හමුදා කඳවුරක් තියෙනවා කොහෙද? ඉරානයේ. එතකොට අන්නේ ඉරානයේ තියෙන යුද හමුදා කඳවුර ඇතුළු ඒ ප්‍රදේශයේ අයිති ඇමරිකාවට. දැන් නම් ඒක නෑ. දැන් අකුලගෙන ආපු නිසා තලිබාන් සංවිධානයේ යම් කිසි බලපෑම් මත කලින් තිබ්බනේ. අපිට මේ වගේ විවිධ රටවල් වල ඇමරිකාවේ යුද හමුදා කඳවුරු තියෙනවා. හරිද? එතකොට ඒවා. දැන් අපි හිතමු ලංකාවේ යුද හමුදා කඳවුරක් පිට රටක තියෙනවා කියලා. විශ්වාස කරන්න අමාරුයි. ඒ වුණාට අපි දන්නේ නැහැ නේ. ඉතින් මිලිටරි පැත්ත සමහර විට තියෙනවා වෙන්නත් පුළුවන්. දන්නේ නැහැ. හරිද? ලංකාවේ අපි හිතමු රුසියාවේ කොහේ හරි. රුසියාවේ තියෙනවා ලංකාවේ යුද හමුදා කඳවුරක්. අන්න යුද හමුදා නැත්තම් අපි මේකට කියනවා ආරක්ෂක මූලස්ථාන. ඒකම දාමුකෝ. යුද හමුදා ඕනේ නේවි එකක් තිබ්බොත් එහෙම ඕගොල්ලෝ කියයි ඉත යුද හමුදා විතරයි කිව්වේ. නේවි එක කිව්වේ නෑ. ඒ හින්දා අපි ඒක දැම්මේ නෑ කියලා. ඒ හින්දා මං කියන්න ආරක්ෂක මූලස්ථානය. මාත් බේ වෙනවා ඕගොල්ලොත් බේ වෙනවා. ඒ කියන්නේ ලංකාවට අයිති නමුත් පිට රටක පිහිටි. ලංකාවට අයිති නමුත් පිට රටක පිහිටි ආරක්ෂක මූලස්ථාන. ඊට පස්සේ මොනවාද? මෙන්න මේව නම් ඉතින් අනිවාර්යෙන්ම ආයි නෑ. ඩෙෆිනිට්ලි විභාගෙදී අහනවා මොනවාද? තානාපති කාර්යාල. ලංකාවට අයිති පිට රටක පිහිටි හෝ වෙනත් රටක පිහිටි තානාපති කාර්යාල. මේ වචනේම හරියට ලියා ගන්න අන්තිමට ඕගොල්ලෝ වැරදිට ලියාගෙන අම්මලා තාත්තලා පොත් බලද්දි අපිට තමයි බැනුම් අහන්න වෙන්නේ. ඒ හින්දා හරියට ලියා ගන්න. තානාපති කාර්යාල. මේ නායන්න දාගන්න අනිවාර්යෙන්. තානාපති කාර්යාල. ඊට පස්සේ තව මහා කොමසාරිස් කාර්යාල. මහා කොමසාරිස් කාර්යාල. මහා කොමසාරිස් කාර්යාලම තමයි ඒකත්. හරිද? ආරක්ෂක මූලස්ථාන, තානාපති කාර්යාල, ඊට පස්සේ මහා කොමසාරිස් කාර්යාල ඔය වගේ ඕවත් මොනවා වෙනවද? අයිති වෙනවා. හරිද? ඒ නිසා අපි බලමු දැන් එහෙනම් මොකද්ද ආර්ථික කලාපයක් කියන්නේ කියලා. හරිද? මොන ආර්ථික කලාපය? අපි පළවෙනි එක අඳුරගත්ත නිෂ්පාදනයේ ගේමක් නැහැ. දෙවෙනි එක ආර්ථික කලාපයේ කලින් ගේමක් තිබ්බ දැන් ගේමක් නැහැ මං කියලා දුන්නා. මොකක්ද ආර්ථික කලාපය කියන්නේ? ශ්‍රී ලංකාවේ නැත්නම් ඕනෑම රටක ආර්ථික කලාපය කියන්නේ හැබැයි මෙන්න මේ ටික ඔක්කොම පාලනය වෙන්නේ කවුද? මේ ඔක්කොගෙම තියෙන එක නීතියක්. ලංකාවේ නම් ඒක පොඩ්ඩක් කියන්න අමාරුයි මොකද එක රටක් එක නීතියක් කියන සීන් එක තාම ඩෙවලොප් වෙමින් යන නිසා. anyway හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. මේ ඔක්කොගෙම තියෙන්නේ එක පාලන තන්ත්‍රයක්. නැත්තම් වර්ධිනවා. හරිද? ඒ කියන්නේ එක රජයක් විසින් පාලනය වෙන්නේ. එක රජයක් විසින් පාලනය කරන හරිද? එහෙනම් ලියා ගන්න. මොන මොකක්ද ආර්ථික කලාපයක් කියන්නේ? මුලින් එකපාරක් අහන්න ඊට පස්සේ ලියා ගන්න. එක් රජයක් විසින් ඍජුවම පාලනය කරන හරිද? පාලනය කරන එම
රට පිහිටි නැත්නම් ආර්ථික පිහිටි භූමි ප්‍රදේශය එම රජයට අයත් භූමි ප්‍රදේශය ඔන්න එක දෙක එම රට විසින් පාලනය කරන නැත්නම් එම රාජ්‍ය විසින් පාලනය කරන සාගර කලාපය තුන ගුවන් කලාපය හතර ගුවන් කලාපය සහ එම රටට අයිති නමුත් වෙන රටක පිහිටන වෙන රටක පිහිටි ආරක්ෂක මූලස්ථාන තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල මේට අමතරව ඉතින් එක එක ඔය පර්යේෂණ මධ්‍යස්ථානත් ඇතුළත් වෙනවා ඒක මෙන්න මේකට ඇතුළත් වෙනවා හරිද එතකොට මොකක්ද ආර්ථික කලාපය කියන්නේ එහෙනම් ලියාගත්තා එක් රාජ්‍යයක් විසින් පාලනය කරනු ලබන එම රාජ්‍යයට අයත් භූමි ප්‍රදේශය සාගර කලාපය තුන ගුවන් කලාප සීමාව සහ අවසාන වශයෙන් පිටරටක පිහිටි ආරක්ෂක මූලස්ථාන තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල යන සියල්ලෙහිම එකතුව ආර්ථික කලාපයක් වේ. එහෙනම් ඔන්න ආර්ථික කලාපය කියන එක නිර්වචනය කළා. හරිද? පොඩක් අපි බෝඩ් එක මකලා ඉමු නේද? ඕන නැති ටික අපි මකමු. කොහොමද මම මේ ටික ඕගොල්ලන්ට කියලා දෙනවනේ. නැත්තම් පැහැදිලි නෑ. පැහැදිලි නැති වුණාම ඕගොල්ලන්ගේ ඔළුව වලට යන්නේ නෑ. ඕගොල්ලන්ගේ ඔළුවට ගියේ නැති වුණාම ඕගොල්ලෝ විභාග හරියට පාස් වෙන්නේ නෑ. ඕගොල්ලෝ විභාග හරියට පාස් නොවුනම ප්‍රශ්නේ ඉන්නේ අපිටයි ඕගොල්ලන්ටයි දෙගොල්ලන්ට. ඕගොල්ලන්ගේ කියන්නේ ඔය ආදරණීය දූලා පුතාලයි ඔබ තුමාලගේ බාරකාරී දෙමව්පියන්ටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා හොඳට පැහැදිලිව ලියා ගන්න. right හරිද? එක රාජ්‍යයක් ඒකත් මකලා. එක රාජ්‍යයක් විසින් පාලනය කරන භූමිය සාගර කලාපය ගුවන් කලාපය සහ එම රටට අයිති නමුත් වෙන රටවල් වල පිහිටා තිබෙන ආරක්ෂක මූලස්ථාන තානාපති කාර්යාල සහ මහා කොමසාරිස් කාර්යාල. right ඊට පස්සේ ඊළඟ එකට මට මතක නෑ මොකද්ද තිබ්බේ කියලා අපි බලමු. ඊළඟ අපි කතා කරන්න තිබ්බේ ආයතනික අංශය. හරි. අපි ඒකත් කතා කරමු. හරි. ආයතනික අංශය. මොකද්ද ආයතනික අංශය කියලා කියන්නේ? ආයතනික අංශය කිව්වම ඔයාට කීපයක් ආයතන නෙමෙයි. ඔව් ආයතනික අංශයක තියෙන ආයතනනේ. කීපයක් මතක් වෙන්න ඕනේ. හරි. අපි එක පැත්තකින් ඉඳන් ගමු. ආයතනික අංශ කියලා කියන්නේ මේ රට නැත්තම් රාජ්‍ය තුල හරිද මේ ආර්ථික කලාපය තුල සිටින ආර්ථික කලාපය තුල හොයින් බැහැර වෙන්නත් පුළුවන් right අපි මෙහෙම ගමුකෝ කියනවා නේද නිල් පාටම කළු පාටම තමයි යන්නේ
ආර්ථික කලාපය තුල හෝ ඉන් බැහැරව සිටින වත්කම් අත්පත් කර ගැනීම වගකීම් දැරීම සහ ආර්ථික ක්‍රියාකාරකම් වල නිරත වෙන. හරිද? එතකොට අපිට මේක ගන්න පුළුවන් මෙහෙම. ආර්ථික කලාපය තුල හෝ ඉන් බැහැරව සිටින ආර්ථික ක්‍රියාකාරකම් වල නියැලෙන ආයතනික ඒකක වලට නැත්නම් අපි කියනවා ඒකක වලට ආයතනික අංශය කියලා. ආර්ථික ක්‍රියාකාරකම් වල නියැලෙන වත්කම් අත්කර ගන්නා සහ වගකීම් දරන වත්කම් අත්පත් කර ගන්න සහ වගකීම් දරන ඒකක අපි හඳුන්වනවා ආයතනික ඒකක නම් දී. හරිද? මේ අපි කතා කරන්නේ ආයතනික ඒකක. හරිද? එහෙනම් කවුද මේ ආයතනික ඒකක කියන්නේ? අපි සාමාන්‍යයෙන් ආයතනික ඒකක ප්‍රධාන වශයෙන් පහකුත් තව වෙනම එකකුත් අඳුර ගන්නවා. හරිද? පහකුත් තව එකකුත් කිව්වම මම මතක් වෙනවා මොකද්ද කතාවක පෙන්වුවා නේද? මේ පයිප් ලයින් එකකින් ගම් 7කට වතුර දීලා තව ගෙවල් දෙකකටත් දෙන්න පුළුවන් කියලා කොහොම කතාවක් තිබ්බා. මේක කියද්දි ඒක මතක් වුණා. හරිද? ප්‍රධාන වශයෙන් 5යි තව 1යි. ඒ කියන්නේ ඔක්කොම 6යි. කවුද 6? ඒ 6 අපිට ගන්න පුළුවන්. එකක් මූල්‍ය ආයතන. හරිද? මූල්‍ය ආයතන. මම මෙතන අපි දාලා තියනවා නේද මෙහෙම. ආර්ථික කලාපය තුල හෝ ඉන් බැහැර කියලා. ඒතර තුල ඉන්න කී දෙනෙක් ඉන්නවද? මෙතන ඉන්නවා 5 දෙනෙක් තුල ඉන්න. බැහැරව සිටින එක්කෙනෙක් ඉන්නවා. හරිද? ඇතුලේ ඉන්නවා 5 දෙනෙක්, එළියේ ඉන්නවා එක්කෙනෙක්. එක මූල්‍ය ආයතන. දෙක තව කවුද ඉන්නේ? ඒක පොඩ්ඩක් පේනවා මදි. එහෙනම් මම පාට මාරු කරන්න. මූල්‍ය ආයතන දෙක මූල්‍ය නොවන ආයතන. ඒ කියන්නේ නිෂ්පාදන. මූල්‍ය ආයතන අපි අනිත් අය ගන්නවා නිෂ්පාදන ආයතන. නිෂ්පාදන සහ සේවා. මූල්‍ය නොවන සේවා. හරිද? මේක එනවා මූල්‍ය නොවන. මූල්‍ය ආයතන ඉන්නවා, මූල්‍ය නොවන ආයතන ඉන්නවා 3. කවුද ඉන්නේ තව? දැන් මේ පොඩ්ඩක් ඉන්න. දැන් රයිට්. මම ඔක්කොම ටික කියලා ඒ ප්‍රශ්නේ අහන්නම්. ඊට පස්සේ ගෘහ ඒකක. ගෘහ ඒකක කියන්නේ කවුද? ගෙවල් වල ඉන්න අය. ගෘහ ඒකක ඉන්නවා. ඒ කියන්නේ කුටුම්බ ළමයි. ඒ කියන්නේ කවුද? ඕගොල්ලෝ අපි මේ සියලුම කුටුම්බයක් කියන්නේ පවුල් ඒකකයක්. ගෘහ ඒකක හෝ කුටුම්බ ඊළඟ එක 4 කවුද? තව ඉන්නවා රජය. සහ අවසන් වශයෙන් තුල ඉන්න අය මං කිව්වා 5ක් ඉන්නවා කියලා. තුල ඉන්න පස්වෙනියා තමයි NPISH.
non-profit institution service for household or serve for household NPISH. ඒ කියන්නේ ලාභ අරමුණු කර නොගත් ගෘහ ඒකකවලට සේවා සපයන සංවිධාන. මම ඒක NPISH කියලාම කියන්නම්. ඒක කිව්වොත් මොකක්ද? non-profit institution service provide for household. ගෘහ ඒකක වෙනුවෙන් ලාභ අපේක්ෂාවෙන් තොරව සේවා සපයන සංවිධාන අපි කියනවා NPISH. ඔන්න ඔය කට්ටිය තමයි තුල ඉන්න කට්ටිය. එළියේ ඉන්නවා කිව්වා මම එක්කෙනෙක්. බහැරව සිටින. කවුද බහැරව ඉන්නේ? බහැරව ඉන්නවා foreign sector එක. ඒගොල්ලන්ට අපි කියනවා rest of world. ROW. මම මේ ඉංග්‍රීසි වලින් කියන්නේ එතකොට ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි. ඊට පස්සේ සිංහලට ෂේප් එක ගන්න. rest of world අවශේෂ. අවශේෂ ලෝකය. හරිද? ඔන්න දැන් ඉන්නවා කවුද? මූල්‍ය ආයතන financial institutions. නිෂ්පාදන සේවා ආයතන හේවත් මූල්‍ය නොවන ආයතන non financial institutions. ගෘහ ඒකක හේවත් කුටුම්බ household government රජය NPISH non-profit institution service for household. ඒ කියන්නේ ලාභ අරමුණකින් තොරව ගෘහ ඒකක වෙත සේවා සපයන සංවිධාන. අවසන් වශයෙන් 6 වෙනියා එළියේ ඉන්න එක්කෙනා. ඒකයි මම කිව්වේ ආර්ථික කලාපයේ තුල වෙන්නත් පුළුවන් එළිය වෙන්නත් පුළුවන්. ඒක අවුලන්නේ නැහැ. rest of world. එහෙනම් ඔන්න ආයතනික ඒකකත් නිසා දැන් නිකන් ගින්දර වගේ ඕගලන්ට පුළුවන් කියලා මං හිතනවා. හරිද? ලියා ගන්නකො එහෙනම් ආයි පොඩ්ඩක්. මොනවද කියන්නේ? මොනවද කියන්නේ මේ ඕගලන් එහෙම මේ කොහොමද අපි කියන්නේ? ආයතනික ඒකක කියන එක ආර්ථික කලාපය තුල හෝ බැහැරව සිටින ඊට පස්සේ ආර්ථික ක්‍රියාකාරකම් වල නියැලෙන ඊට පස්සේ වත්කම් අත්පත් කරගන්නා සහ වගකීම් දරන ඒකක. කවුද ඒකක? ඒකක 6යි. කියමු බලන්න මාත් එක්ක මතකෙන්. ඇතුලේ ඉන්න 5යි එළියේ ඉන්න එක්කෙනයි. ඇතුලේ තියෙන 5 කියන්න නැත්නම් අපි ගත්තොත් සිංහලෙන් කියමු නැත්නම් මට බනි. මූල්‍ය ආයතන, මූල්‍ය නොවන ආයතන, ඊට පස්සේ කුටුම්බ, රජය. අර NPISH එක නම් එහෙමම කියමු හොඳේ. ඒක ඔයගොල්ලෝ ඒ විදිහට මතක තියාගන්න නැත්නම් ළමයි අමතක කරා. NPISH කියන්නේ non profit institutions ලාභ අරමුණු කර නොගත් ගෘහ ඒකක සඳහා සේවා සපයන ව්‍යාපාර. ඊට පස්සේ 1 2 3 4 5යි. තව එක්කෙනයි එළියේ ඉන්න එක්කෙනා. rest of world අවශේෂ ලෝකය. එහෙනම් ඔන්න ජාතික ගිණුම්කරණය නිකන් දැන් නිකන් ලේසි වෙගෙන එනවද මන්ද නේද? දැන් නිකන් ලේසි වගේ ඉස්සරට වඩා. right. ඊට පස්සේ ඒක ලියා ගන්න නැතිනේ. මං කියද්දි ලියා ගන්න ළමයි බෝඩ් එක බලන් ලියා ගන්න තියන්න එපා. මොකද මේ වීඩියෝ එකනේ. දැන් කියද්දි ලියා ගන්න. මොකද බෝඩ් එක බලලා ලියා ගන්න අන්තිමට ලියා ගන්න කිව්වොත් ඇත්තටම ලියා ගන්න පොඩ්ඩක් අමාරුයි. ඇයි? ඔක්කොම ටික ලියවිලානේ තියෙන්නේ. හැබැයි කියන දෙන වෙලාවට අහන් ඉන්න. ඊට පස්සේ පොඩ්ඩක් පෝස්ට් කරලා ටක් ගාලා ලියා ගන්න. නැත්තම් ඔක්කොම අහගෙන ඉවර වෙලා පස්සේ ලියා ගන්න. ඒක හොඳයි. හරි අන්න එහෙම කරන්න. මොකද එතකොට ඕගොල්ලන්ට දැන් ඔළුවට යනවා. හරිද? ඕගොල්ලෝ මුලින් ඔක්කොම ටික අහගෙන ඉන්න. දෙවෙනි පාර පොඩ්ඩක් ආපහු ලියා ගන්න. ඩේටා පොඩ්ඩක් වැඩිපුර යයි. ඩේටා යනවා වගේද ළමයි එකපාර ඔළුවට පත් තියන් එනවා කියන්නේ ආපහු නෑ. ඉතින් කැම්පස් ගිහිල්ලානේ ඕගොල්ලෝ නවතින්නේ. ඒකනේ අපිට තියෙන සතුට. හරිද? රයිට්. ඊට පස්සේ තව එකක්. මම එක දවසක් මේ ටික ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ කිව්වම ඉංග්‍රීසි වලින් නෙමෙයි මේ සිංහලෙන් නෙමෙයි ඉංග්‍රීසි වලින්. හරිද? මොනවාද?
මේක කියන financial institution, non-financial, household, government, NPISH and rest of world. ඔය ටික කිව්වම මම අහනවා සර් එකක් මිස් වුණා නේද? මං ගෝවා වෙන්න පුළුවන් ඉතින් අපිත් මිනිස්සුනේ අපිටත් වර්ධිනවා. මං ඇහුවා මොකද්ද පුතා? සර්ට ව්‍යාපාර මිස් වුණා කිව්වා. ඊට පස්සේ මාත් බැලුවා වුණේ නම් ව්‍යාපාර මිස් වුණා. ඊට පස්සේ ආයි මතක් වුණා මොකද්ද? මේ ඉතින් මූල්‍ය සහ මූල්‍ය නොවන කියන්නේ ව්‍යාපාර තමයි. හරිද? මේ දෙක මූල්‍ය සහ මූල්‍ය නොවන කියන්නේ මොනවද? ව්‍යාපාර අංශය. හරිද? ඊට පස්සේ හරි. අපි මේ ආයතනික අංශ ටික මම පොඩ්ඩක් නිකන් කියාගෙන යන්නම්. හොඳේ ඕගොල්ලන්ට ඕන නම් මේ එකක් ඉස්සරහින් පොඩි නෝට් එකක් දාගන්න. දැන් අර මම කිව්වා වගේ මේ දෙක ව්‍යාපාර කියලා පොඩ්ඩක් ඉතින් දාගන්න. පේනවනේ ඔයගොල්ලන්ට. තමයි ඔයගොල්ලන්ට බෝඩ් එක මොනවා හරි කියන්න නැති ප්‍රශ්න නම් තියෙනවා නම් මට පොඩ්ඩක් කමෙන්ට් එකක් හරි දාන්න. මේ නැත්තම් මම මේකේ කොහොමද නම්බර් එක දානවනේ මැසේජ් එකක් හරි දාන්න. ඕගොල්ලන්ට ඒ වගේම ක්ලාස් වලට සම්බන්ධ වෙන්න ඕන නම් ඒ විදිහට මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකත් මැසේජ් එකක් දාන්න පුළුවන්. අපි ඒවා ඔක්කොම අප්ලෝඩ් කරනවා. රයිට්. අපි මේක පොඩ්ඩක් මේ කතා කරන්න යන්නේ. රයිට්. අපි බලමු මුලින්ම මූල්‍ය නොවන ආයතන. මූල්‍ය නොවන ආයතන කිව්වම තේරෙනව නේද? රයිට්. මූල්‍ය ආයතන අපි ගමුකෝ. මුලින්ම මූල්‍ය ආයතන. මොකද්ද මූල්‍ය ආයතන කියන්නේ? මූල්‍ය ආයතන කියලා කියන්නේ හැම මූල්‍ය පහසුකක්ම සහ ඒ කියන්නේ ව්‍යාපාර වලට අවශ්‍ය සියලුම අතරමැදි පහසුකම් නැත්නම් මූල්‍ය පහසුකම් සපයන ආයතන. හරිද? රයිට්. අපි ගත්තොත් මූල්‍ය ආයතන දෙපැත්තම ලියන නිසා කන්ෆියුස් වෙනවා කොයි පැත්ත ලියන්නද කියලා හිතාගන්න. රයිට්. මේ පැත්තේ ගමු. මූල්‍ය ආයතන. කවුද මූල්‍ය ආයතන කියන්නේ? මම ඒක කියන්නම් ඕගොල්ලෝ ලියා ගන්න. නැත්නම් ලියන්න ගියොත් ඔක්කොම ලියා ගන්න වෙලා නැහැ. රයිට්. ව්‍යාපාර වලට අවශ්‍යයි මොකක්ද මූල්‍ය සේවා නැද්ද? දැන් තියෙන ව්‍යාපාර ලෝකයට අනිවාර්යෙන් ඉස්සරත් අවශ්‍යයි. දැන් ඒක විශේෂයෙන් අවශ්‍යයි. ඇයි? දැන් ඔන්ලයින් බිස්නස් තියෙනවා. දැන් ඉස්සර නම් මොකද්ද? කඩේට ගියා බඩු ගත්තා සල්ලි දුන්නා මූල්‍ය අංශයක් ලොකුවට අදාළ නැහැ. අවශ්‍යයි මං කියන්නේ. දැන් ලොකුවට අතරමැදි එක් වෙන්න අවශ්‍ය නැහැ. නිකන් පැත්තක ඉඳන් පොඩක් ඔය ඉන්වෙස්ට්මන්ට්ස් ටිකක් කරගන්න, ඉතුරුම් ටිකක් ආයෝජන ඒ පැත්තට විතරක් තිබ්බම ඇති. ඒකට දැන් මට ඔන්ලයින් පර්චේස් කරන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැනේ. ප්ලැට්ෆෝම්ස් හදලා තියෙන්නේ. ඔන්න කාලයකට කලින් ආවා මොකද්ද? easy cash. ඊට පස්සේ කොහොමද ඉතින් බැංකු වල පේමන්ට් මෙතඩ්ස් තිබ්බා සිස්ටම් එකෙන් පේමන්ට් කරන්න පුළුවන් කාඩ් එකෙන් පුළුවන්. ඊට පස්සේ මේ ළඟදී හෙළකුරුවකින් හඳුන්වා දුන්නා හෙළපේ ඒකත් හොඳයි. ඊට පස්සේ LOLC එකේ තියෙනවා iPay. ඊට පස්සේ තව මොකකින් හරි තියෙනවා iSay කියලා එකක් නැහැ. එක payments methods තියෙනවා. ඉතින් commercial bank එකේ GD මොකක් හරි කියයි නැත්නම් සම්පත් එකේ සම්පත් cash කියයි. Bank of Ceylon එකේ Bank of Ceylon මේක කියයි. ඊට පස්සේ People's එකේ අරක කියයි. ඔක්කොම හරිද? ඕවා මොනවාද? ඔය තමයි මූල්‍ය පහසුකම්. එහෙනම් බැංකු හරිද? බැංකු වෙනවා. ඊට පස්සේ බැංකු නොවන මූල්‍ය ආයතන. ඔයගොල්ලෝ දන්නවා බැංකු කියන්නේ සාමාන්‍ය මොනවද? බැංකු කියන්නේ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී වාණිජ බැංකු. ඊට පස්සේ බැංකු නොවන මූල්‍ය ආයතන එනවා. හරිද? ඊට පස්සේ රක්ෂණ ආයතන. හරිද? රක්ෂණ ආයතන තියෙනවා බැංකු නොවන ආයතන රක්ෂණ ආයතන. මේගොල්ලෝ තමයි මූල්‍ය ආයතන කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මූල්‍ය නොවන ආයතන. එහෙනම් ඉතින් ළමයි මූල්‍ය කියන්නේ අරගොල්ලෝ සෙට් එක නම් මුළු ව්‍යාපාර අංශයේ මූල්‍ය නොවන
භාණ්ඩ, මූල්‍ය නොවන සේවා, සියලුම සේවා, ඒ කියන්නේ මූල්‍ය නොවන සියලුම සේවා සපයන ව්‍යාපාර සහ භාණ්ඩ සපයන ව්‍යාපාරයක් වෙනවා මූල්‍ය නොවන අංශයට. අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, sannivedana, රක්ෂණයෙන් නෑ, රක්ෂණයෙන් මූල්‍ය. හරිද? sannivedana, ඊට පස්සේ භාණ්ඩ නිෂ්පාදනයේ නියුතු ව්‍යාපාර, ඊට පස්සේ ඒ ටික ඔක්කොම අයත් වෙන්නේ මූල්‍ය සහ මූල්‍ය. එහෙනම් මේ මූල්‍ය සහ මූල්‍ය නොවන දෙක ගත්තම ඔයාලට හම්බ වෙනවා සමාගම් අංශය නැත්තම් ව්‍යාපාරික අංශය. හරිද? එහෙනම් ඒ ව්‍යාපාරික අංශය මූල්‍ය සහ මූල්‍ය නොවන දෙක අපි කතා කළා. හරිද? ඊට පස්සේ ඊළඟට අපි එනවා රජය. right? ඊළඟ එක රජය. නැත්තම් අපි රජය නැත්තම් අපි පිළිවෙලට යමුකෝ. කුටුම්බ. කුටුම්බ කියන්නේ මොනවද? මං කිව්වා ගෘහ ඒකක. නැත්නම් අපි කියනවා household. right? එතකොට මේක ගෘහ ඒකකයක් කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ හෝ කීප දෙනෙකු. හරිද? කීප දෙනෙකු යම්කිසි පොදු අරමුණක් ඉටු කරගන්න එකට විසෙනවා නම් ඒකට අපි කියනවා ගෘහ කාණ්ඩයක්. හරිද? පුද්ගලයෙක් හෝ කීප දෙනෙක් යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීම උදෙසා එකට එකතු වීම නැත්තම් එක්ව වාසය කිරීම. එහෙම ලියන්න. පුද්ගලයෙකු හෝ කීප දෙනෙක් යම්කිසි පොදු අරමුණක් ඉටු කර ගැනීම සඳහා එකට එක්ව වාසය කිරීම අපි හඳුන්වනවා ගෘහ ඒකකයක් කියලා. හැබැයි මේකෙදි තවත් විශේෂ ලක්ෂණයක් එනවා. මොකද්ද? ඒ පුද්ගලයන් සමූහය ජීවත් වෙන්නේ ඔවුන්ගේ ආදායම් වියදම් කළමනාකරණය වෙන්නේ එකම විදියට. ඒ කියන්නේ ගෘහ ඒකකය තුල දැන් මෙහෙම හිතන්නකෝ. ඒක වා හිතන්න පවුලක් ඉන්නවා 5 දෙනෙක්. තමන්ගේ පුතා ඉන්නේ වෙනම හොස්ටල් එකක. හරිද? මෙන්න මෙයා තමන් හම්බ කරගෙන කනවා නම් අපි හිතමු පුතා ජොබ් එකක් කරනවා නම් එයා වෙනම ගෘහ ඒකකයක්. හරිද? නමුත් හිතන්නකෝ වෙන පුතෙක් ඉන්නවා පාසල් යන හොස්ටල් එකක. මේක අපි හිතමු බෝඩින් එකක. බෝඩින් එකක එයා වෙනම ජොබ් එකක් කරගෙන එයා හම්බ කරොත් එයා කනවා. ඒ විදියට ඉන්නේ. ඒතකොට ඒක වෙනම ගෘහ ඒකකයක් විදියට අපිට ගන්න පුළුවන්. මොකද මේකෙදි ආදායමත් බලපානවා. නමුත් ඔයා හිතන්න මේ තව එක්කෙනෙක් ඉන්නවා දෙවෙනියා. තව පුතෙක් ඉන්නවා එයා ඉස්කෝලේ හොස්ටල් එකේ ඉන්නේ. එයාට කන්න බොන්න අඳින්න පළඳින්න පොත්පත් වලට සියලුම වියදම් කරන්නේ කවුද? මේ පවුලේ මේ 5 දෙනෙක් ඉන්නවා කියලා කිව්වේ මේ දෙවෙනියා. ඒකට අනිත් 3 දෙනා හිතමු අම්මයි තාත්තයි දුවයි කියලා. අම්මයි තාත්තයි කොහෙවත් දුවන්නේ නැහැ. අම්මයි තාත්තයි දුවෙකුයි. අම්මයි තාත්තයි දුවයි කිව්වම නැත්තම් අහයි අම්මයි තාත්තයි කොහෙද දුවන්නේ මෙහා දිස්සේ කියලා. හරිද? අම්මයි තාත්තයි දුවයි. ඔය 3 දෙනා ඉන්නවනේ. එතකොට මෙයාට සල්ලි කන්න බොන්න අඳින්න කරන්න ඔක්කොම යවන්නේ මේ අම්මයි තාත්තයි නම් එහෙනම් මේගොල්ලෝ අපි ගන්නවා වෙනම ගෘහ ඒකකයක් විදියට. හරිද? එතකොට මෙතන ඉන්නේ ගෘහ ඒකක දෙකයි. මේ එකක් ඇයි එකම ආදායමින් ජීවත් වෙනවා වෙන්නත් ඕනේ ගෘහ ඒකකයක් වුණාම. අන්න ඒකත් ලියා ගන්න. එකම ගෘහ ඒකකයක් එකම ආදායමකින් නැත්තම් පොදු ආදායමකින් ජීවත් විය යුතුයි. එතකොට ආදායම් වියදම් පොදුවේ කළමනාකර ගන්නවා නම් කළමනාකරණය කරනවා නම් අපි ඒකට කියනවා ගෘහ ඒකකයක් කියලා. එතකොට මෙතන ගෘහ ඒකක දෙකයි මේගොල්ලෝ එකක් මේගොල්ලෝ දෙකක්. ඇයි මෙයා වෙනම එයා වෙනම බෝඩ් වෙලා බෝඩින් එකක එයා ජොබ් එකක් කරන ගමන් ආදායම් වියදම් කළමනාකරණය කරනවා. එයාට ගෙදරින් කිසි සපෝට් එකක් නැහැ. එයා දැන් ලොකුයි. හරිද? right. ඊට පස්සේ අපිට තියෙනවා ඊට පස්සේ රජය ගැන කතා කරන්න. රජය කියලා කියන්නේ අතරින් කිව්වොත් මොකද්ද? රජය
මේ සියලුම ආයතනික ඒකක හරිද නැත්තම් අපි හිතමු මේගොල්ලන්ට ඔක්කොම සුබ සාධන සේවා ආයතනික ඒකක වලට අවශ්‍ය සුබ සාධන සේවා නැත්තම් සමාජ සේවා කියන්නේ සමාජයට අවශ්‍ය දේවල් හරි සපයන ඊතර මේ ආයතනය ඊතර ඒ ආයතනයේ කොටස් තුනක් තියෙනවා මොකද්ද තුන මධ්‍යම රජයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන හරිද එතකොට මේ යම්කිසි ආර්ථිකයකට අවශ්‍ය සුබ සාධන සේවා සමාජ සුබ සාධන පහසුකම් සපයන මධ්‍යම රජය පළාත් සභා සහ පළාත් පාලන ආයතන අපි හඳුන්වනවා රජය කියලා හරිද මේ කුටුම්බ කියන එකට ලියාගත්ත නේද ඔයගොල්ලෝ කුටුම්බ ගෘහ ඒකක ගෘහ ඒකක සහ පවුල ඔය තුනම එකක් හොඳේ සමාන පද අපි අන්ෆෝමල් නැත්නම් එච ෆෝම ඉන්ෆෝමල් විදිහට අපි කතා කරන්නේ පවුල ෆෝමල් විදිය කුටුම්බ හෝ ගෘහ ඒකක කුටුම්බ කියලා අපි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවේදී භාවිතා කරනවා රයිට් ඊට පස්සේ අපි හතරක් කතා කරලා ඉවරයි නේ 1 2 3 4යි NPISH තියෙනවා rest of world තියෙනවා rest of world නම් ඉතින් මහ දෙයක් නැහැ NPISH උත් ඉතින් මහ දෙයක් නැහැ අන්තිම ජාතික ගිණුම් කරන ළමයි හරි ලේසි ඔයාලා බොරුවට බය වෙලා කවුරු හරි කිව්වට හරි බොරුවට පාඩම අහන් ඉන්න නැතුව හරි නැත්නම් හරියට කියලා දෙන්නේ නැති තැනක පන්ති ගිහිල්ලා හරි ඔයගොල්ලෝ කියනවා ජාතික ගිණුම් කරන්නේ හරි අමාරුයි නේ පිස්සුද ළමයි හරියට ඉගෙන ගන්නව කිසි දෙයක් අමාරු නැහැ රයිට් හැබැයි ඒකට හොඳම ගුරුවරයා තෝරා ගැනීම වඩා වැදගත් හරිද මොකද මගේ මහා ලොකු ජීවිතයක් නෑ ටියුෂන් ජීවිතේ මගේ ගුරු වෘත්තියේ ඉතින් ඔන්න අවුරුදු ෂේප් එකේ අවුරුදු ඉන්ඩිවිජුවල් උත් ගත්තොත් ඔන්න 2015 ඉඳන් අපි කළා අවුරුදු ඉතින් නිකන් 4ක් 5ක් වගේ ෂේප් එකේ දාන්න පුළුවන් හරිද ඒ කියන්නේ හරියට ටියුෂන් වලට බහලා තාම අවුරුදු 3ක් විතර ඉස්සර කළේ මේ අපි මම වෙනම රැකියාවක් කරන ගමන් ඉතින් එතකොට ඔන්න ඔය කාලේ ඇතුළත අපේ හිටිය විශ්වවිද්‍යාලයේ සමත් වෙච්ච දරුවෝ ඕගොල්ලන්ට ඒවත් ගැන විස්තරات අපිට දාන්න පුළුවන් අපි ඉදිරියේදී දානවා ඒවත් හරිද ඉතින් ඕගොල්ලෝ හරියට ඉගෙන ගත්තා නම් කිසි දෙයක් අමාරු නෑ රයිට් ඊළඟ එක NPISH ඒ කියන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහයන්ට සේවා සපයන ආයතන හරිද ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට එක එක ආගමික සිද්ධාස්ථාන තියෙනවා නැත්තම් ඔය ලයන්ස් ක්ලබ් වගේ non profit organizations තියෙනවා ඊට පස්සේ රතුකුරුස සංවිධානය වගේ ඔය එක එක සංවිධාන තියෙනවා හරිද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ලාභ අරමුණක් නැහැ ඔය සමිති සමාගම් ඒවයි ලාභ අරමුණක් නැහැ ඒගොල්ලෝ මොකද්ද කරන්නේ ඒගොල්ලෝ කරන්නේ ගෘහ ඒකකයන් නැත්නම් පවුල් වලට අවශ්‍ය සුබ සාධන සේවා සපයනවා හරිද එතකොට ආගමික සිද්ධාස්ථාන නැත්නම් ආගමික ආයතන කියන්නේ ඊට පන්සල් පල්ලි කෝවිල් ඒවා ඊට පස්සේ ලයන්ස් ක්ලබ් වගේ ඒවා අපිට ඒකට ගන්න පුළුවන් non government organization NGO ගන්න පුළුවන් ඊට පස්සේ රතුකුරුස සංවිධානය රෙඩ් ක්‍රොස් වගේ ඒවා මෙතනට අයත් වෙනවා හරිද ඒක නිකන් ලියා ගන්න ලාභ අරමුණක් නොමැතිව පොදු ජනතාවට සේවා සපයන පුද්ගලයන් හෝ ආයතන ලාභ අරමුණක් නොමැතිව පොදු ජනතාවට හෝ සමාජයට හෝ කුටුම්බයන්ට සේවා සපයන පුද්ගලයන් හෝ ආයතන ඉතින් මේගොල්ලන්ගේ අරමුණ සමාජ සුබ සාධනය
හරිද? සමාජ සුබ සාධන අරමුණක් ඇතිව ලාභ අරමුණක් නොමැතිව කුටුම්බයන්ට පුද්ගලයන්ට අවශ්‍ය සමාජ සේවා සපයන ආයතන හෝ පුද්ගලයන් අපි හඳුන්වනවා NPISH ලාභ අපේක්ෂාවෙන් තොරව ගෘහ ඒකකවලට සේවා සපයන ආයතන. ඊට පස්සේ rest of world ඒ කියන්නේ අවශේෂ ලෝකය. මොකද්ද මේ දැන් rest of world කියලා ගත්තාම මෙන්න මේ ටික හරිද? මේ ටික ඔක්කොම අපිට අයත් වෙනවා මොකටද? world එකටද? හරි. අරක rest of world එහෙනම් මේක world නෑ නෑ. මේක අයිති වෙනවා මොකටද? නේවාසික ආයතන. හරිද? නේවාසික. එහෙනම් මේවා අනේවාසික වාසික. ඔන්න දැන් එනවා අපිට තව වචන දෙකක් අලුතෙන් කතා කරන්න. මොනවද මේ නේවාසික මොනවද මේ අනේවාසික? ඊළඟට අපි කතා කරනවා ඒ ගැන. හරිද? ඔය ටික ඉවරයිනේ. ප්‍රශ්නයක් නැහැනේ. සුපිරිනේ. ඔළුවට ගියානේ. එහෙනම් එච්චරයි. පුතේ දුවේ මේවා ඔයගලන්ට මේ ෆ්‍රී ලබා දෙන්නේ කොහොම හරි ඉගෙනගෙන අනේ කොහොම හරි එකක් දාගන්න විභාගෙට. හරිද? ඔයගොල්ලෝ කාගේ ටියුෂන් ගියත් කාගෙන් ඉගෙන ගත්තත් ඉස්කෝලේ කොහේ ගියත් ඒක අපිට අදාළ නැහැ. ඔයගොල්ලෝ මේ ලංකාවේ දුල පුතාලා. හරිද? ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න වාණිජ්‍ය විෂය හදාගෙන දුල පුතාලා. ඉතින් ඔයගොල්ලන් වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මං කරනවා. හරිද? එහෙනම් ඕක ලියා ගන්න. rest of world කියලා ගන්නේ අනේවාසික. එතකොට අපි කිව්වා නේවාසික නොවන සියලුම අවශේෂ ලෝකය අපි කියනවා නේවාසික නොවන අනේවාසික සියලුම ආයතන සහ පුද්ගලයන් අවශේෂ ලෝකය නැත්නම් rest of world ලෙස හැඳින්වෙයි. හරි. ඊළඟට දැන් එනවා මොකක්ද ප්‍රශ්නේ? කවුද බොලේ ඇලිස්? නෑ. කවුද බොලේ නේවාසික? කවුද මේ අනේවාසික? හරි. එහෙනම් මේක මැකුවා නේවාසික වලට ගියා අනේවාසික වලට ගියා. අපිට අදාළ පාඩම් කොටස ඉවර කළා. මම මේ පන්තියක් කරනකොට මට කිව්වා කවුද ළමේ මේ සසරට බෝඩ් එක මකන්න එකක් අපි අරන් දෙන්නද? ඔය පරණ බැනියන් කෑල්ලකින් නේද බෝඩ් එක මකන්නේ. අනේ ළමයි මං ගාව මේ බෝඩ් එක මකන්න එකක් තියෙනවා හොඳේ. ඔය ගිය පාර ළමයි කමෙන්ට් එකකට දාලා තිබ්බේ. ඒ වුණාට මේකට වඩා මේ පරණ බැනියමනේ ඇත්තටම කිව්වොත් හොඳට බෝඩ් එක මැකෙනවා ළමයි. මට දඟලන්න දෙයක් නැහැ. ඒකයි මම මේක පාවිච්චි කරන්නේ. ඇත්තට මේක පාන්න බැනීමක් තමයි. අය කියලා තින් නේද? අපි පාවිච්චි කරන්නේ නැද්ද ඕවා? විසි කරන දේවල් වලින් වැඩක් ගන්න එපා ළමයි. අරකින් මැකුවා නම් තාම මකනවා. හරිද? right අපිට එනවා නේවාසික සහ අනේවාසික භාවය. right. ඔන්න ඕක පොඩ්ඩක් නෙමෙයි ටිකක් වැදගත්. හරිද? නේවාසික අනේවාසික. අපි ඕගොල්ලන්ගේ සිලබස් එකේ නම් කියනවා වර්ෂයකට වඩා වැඩි කාලයක් ආර්ථික ඒකකය තුල ජීවත් වුණොත් එයා නේවාසික පුද්ගලයෙක්. වර්ෂයට වඩා අඩු කාල ඒ කියන්නේ එයා ඇවිල්ලා වර්ෂයක්වත් නැත්තම් එයා අනේවාසික විදිහට අයත් වෙනවා. හරිද? ඒ කියන්නේ අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. right මෙහෙම.
ලියා ගන්න. නේවාසිකයන් යනු කිසියම් රටක වර්ෂයකට නොඅඩු කාලයක්. හරිද? වසරයකට වඩා වැඩිපුර ඉන්නවා නම් එයා නේවාසිකයෙක්. වර්ෂයකට වසරකට වැඩි කාලයක්. වසරකට වැඩි කාලයක් හෝ එයා එහෙම ඉන්නත් අපේක්ෂාවෙන් ඉන්නවා. හිතන්නකෝ එයා දැන් ලංකාවේ PR හම්බුනේ මේ ළඟදී. තාම එයා ඇවිල්ලා වර්ෂයක් නැහැ. නමුත් එයා එක්ස්පෙක්ට් කරනවා, එයා බලාපොරොත්තු වෙනවා දිගටම ජීවත් වෙන්න. එහෙනම් එයා වසරකට වැඩි කාලයක් ජීවත් වන ඇත්තට මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? මේ නිකන් ඉන්නව නෙමෙයි ආර්ථික ඉතින් ජීවත් වෙනවා කියන්නේ ආර්ථික කටයුතු වල නියැලෙනවා. අපි ඒකම දාමුකෝ. වසරකට වඩා වැඩි කාලයක් ආර්ථික කටයුතු වල නියැලෙනවා. සහ නියැලීමට අපේක්ෂා නියැලන හෝ නියැලීමට අපේක්ෂා කරනවා. ආයතනික ඒකක අපි හඳුන්වනවා නේවාසික ඒකක කියලා. right නේවාසික. එහෙනම් ඉතින් අනේවාසික කියන්නේ නේවාසික නොවන අය. අනේවාසික කියන එකට හොඳම පිළිතුර තමයි නේවාසික නොවන. නේවාසික නොවන. හරි. දැන් හරිද මේක අපි මේ කැඩුවේ මොකද්ද මේ දෙකට ආයතනික ඒකකනේ. ආයතනික ඒකක කොටස් 6ක් තිබ්බා. ඒ කොටස් 6 අපිට වෙන් කරන්න පුළුවන් වුණා කොටස් දෙකකට නේවාසික සහ අනේවාසික. නේවාසික කියන්නේ වසරකට වැඩි කාලයක් ආර්ථික කටයුතු වල නියැලෙන හෝ ආර්ථික කටයුතු වල නියැලීමට අපේක්ෂා කරන පුද්ගලයන් හෝ ආයතනික ඒකක නේවාසික වන අතර නේවාසික නොවන අය අනේවාසික වේ. හරිද? right. ඒක පොඩ්ඩක් මම කියද්දි ලියාගත්තනේ. right. ලියාගත්තා නම් එච්චරයි. ඊට පස්සේ මෙන්න මේ නේවාසික භාවය තීරණය කරද්දී ඕගලන්ට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ්සයිට් එකෙන් ඩිරෙක්ෂන්ස් දීලා තියෙනවා හරියටම කොහොමද නේවාසික හා අනේවාසික කියන එක බෙදාගන්නේ කියලා. හරිද? මම මේ ඒකට අනුව හරිද? ඇත්තටම ශ්‍රී ලංකා මහ බැංකුවේ මට හරියට මතක නැහැ මොකක්ද වෙනම ආයතනයකින් ඒක දීලා තියෙන්නේ ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හරි කවුරු හරි ආයතනයක් වෙනම මම ඒකත් ඕගලන්ට ඕන නම් ඒ ඇටැච්මන්ට් එකත් එවන්නම් ඒ අදාළ මූලාශ්‍ර ලියවිල්ල ඒකට අනුව තමයි මම මේ නේවාසික සහ අනේවාසික කියන එක මෙතන වෙන් කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ නේවාසිකයන්ව කවුද කියන එක පොඩ්ඩක් තීරණය කරද්දී අපිට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. හරිද? ඇයි ඒකට හේතුව තමයි මේ වසරකට වඩා වැඩි හෝ අඩු කාලය කියන එක අපිට අර එකපාරටම ඔළුවට දාගන්න බෑ. හරිද? අන්න ඒ නිසා ළමයි දැන් මේ නේවාසිකයන් හරි. කවුරුයි දැන් කියන්න පුළුවන්? නේවාසිකයන්ද? අයියෝ මන් දන්නවනේ. කවුද? අවුරුද්දකට වඩා වැඩිපුර හිටියා නම් නේවාසිකයා. එයා එක්ක අවුරුද්දකට වඩා වැඩි කාලයක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒත් නේවාසිකය. හරි ඒක තමයි. ඒ වුණාට ඒක එච්චර සරල නෑ. ඒක තව ටිකක් ඇතුළට ගැඹුරට යනවා. හරිද? උදාහරණයක් විදියට මෙන්න මේගොල්ලෝ වර්ෂයකට වඩා අඩු කාලයකට හරිද විදේශ රැකියාවක නිරත වෙන පුද්ගලයන් අපි නේවාසික කියලා හඳුන්වනවා. හරිද? වසරකට අඩු කාලයක මම ඒක පොඩ්ඩක් වෙනම ලොකුවට ගන්නම්.
ඕගොල්ලන් ලොකු ඒවානේ හොඳට පේන්නේ ළමයි. එතකොට අපි පොඩියට ලියන්නේ නැතුව ලොකුවට ලියන්න ඕනේ. මොකද තව පොඩ්ඩෙන් ලොකු කියලා ලියනවා. වසරකට වඩා අඩු කාලයක් විදේශ රැකියාවක නිරත වෙනවා. කොහොමත් අපි දන්නවා මොකද්ද? වසරකට වඩා වැඩි ජීවත් වනෝ අපේක්ෂිත ආර්ථික කලාපය තුල හොඳේ වසරකට වඩා වැඩි කාලයක් ආර්ථික කටයුතු වල නියැලෙන හෝ ඒ සඳහා අපේක්ෂිත. ඒක මම මුකුත් ලියන්නේ නැහැ ආපහු. මම අනිත් ටික ලියන්නේ. වසරකට වඩා අඩු කාලයක් විදේශ රැකියාවල නියැලෙන්න. ඊළඟ එක වසරකට වඩා අඩු කාලයක් විදේශ රටවල ජීවත් වන නැවත තම මව් රටට ඒමට බලාපොරොත්තු වෙන සිටින පුද්ගලයන්. ඒ කියන්නේ ඉතින් කවුද? වසරකට වඩා අඩු කාලයක් ජීවත් වන හෝ සේවය කරන නමුත් නැවත තම මව් රටට පැමිණීමට අපේක්ෂිත කවුද ඉන්නේ? නිලධාරීන්, සංචාරකයන්, ඒ වගේ අය. පුද්ගලයන්. සංචාරකයන්. right. ඊට පස්සේ මෙන්න මේ දෙක නම් ඉතින් අවුලක් නැහැ. දෙකම වසරට වඩා අඩුව වෙන රටක ජීවත් වෙන අයනේ. ඒක ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. හරි. ඊළඟ එක. ගුවන් යානා නැව් ඊට පස්සේ වෙනත් ඕනෑම ජංගමව සේවය කරන. දැන් උදාහරණයක් විදියට මගේ අපි හිතමු මගේ යාළුවෙක් ඉන්නවා. හරිද? නෑ ඇත්තටම මගේ යාළුවෙක් ඉන්නවා නැවක වැඩ. මාස 6ක් වැඩ කරනවා නැවේ ආපහු ලංකාවට එනවා. ආපහු මාස 6ක් වැඩ කරනවා ආපහු ලංකාවට එනවා. අපි හිතමු ලංකාවේ කම්පැනි එකක් නම් ඒ ෂිප් කම්පැනි එක ඒ ෂිපින් කම්පැනි එක ලංකාවේ කම්පැනි එකක් නම් එතකොට එයා අයිති වෙන්නේ ලංකාවට. එයා මාස 6කට ගියා ආපහු ගෙදර ආවා. හරිද? සමහර වෙලාවට අවුරුද්දකට වඩා ඉන්න පුළුවන්. ඒත් එයා ජංගම සේවයේ නිරත වෙන්නේ. නැව එක එක තැන් වලට යනවා. නැව එක එක වරායන් වලට ගිහිල්ලා බඩු ගන්නවා, බානවා. පැසෙන්ජර් ෂිප් එකක් නම් පැසෙන්ජර්ස්ලා එහෙට මෙහෙට අරන් යනවා. හරිද? ඒතකොට ඒගොල්ලෝ තවමත් අපේ රටේ නේවාසිකයන්. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. හරිද? දැන් ශ්‍රී ලංකන් එයාලයින් එකේ අපි හිතමු පයිලට් කෙනෙක් ඉන්නවා. ඒ පයිලට් එහෙට යනවා මෙහෙට යනවා එහෙට යනවා මෙහෙට යනවා ලංකාවට අඩිය තියලා නැහැ. ලංකාවට අඩිය තියලා අපි හිතමු ලංකාවට එන්නේ නැහැ වෙන රටවල් දෙකක් අතර මගින් වරන් යනවා කියලා. ඒත් ශ්‍රී ලංකන් එයාලයින් එකේ නම් එයා මෙහෙ එක්කෙනෙක්. ඒ කියන්නේ මෙහෙ එක්කෙනෙක් කියන්නේ නේවාසිකයෙක්. හරිද? ගුවන් යානා නැව් ආදී ජංගම රට වල සේවයේ නියුතු
පුද්ගලයන්. ඒගොල්ලෝ අවුරුද්දක්ද දෙකක්ද කියන එක අවුලක් නෑ. හොඳේ. වසරකට වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. වසරට වැඩි හෝ අඩු ඒක අදාළ නෑ. ඒගොල්ලෝ කොහොමත් ලංකාවේ කම්පැනි එකක් නම් ලංකාවට අදාළව තමයි ඉන්නේ. හරිද? ඊට පස්සේ ඊළඟට අනිත් එක තමයි කාල පරාසය අදාළ නැති තව එකක් තියෙනවා. මොකද්ද මේකට කාල පරාසය අදාළ නැහැනේ. මේවට කාල පරාසය අදාළයි. නමුත් ගුවන් යානා නැව් ආදී ජංගම ගතවල සේවය නියුතු පුද්ගලයන්ට කාල පරාසයක් අදාළ නැහැ. ඊළඟ එක තමයි ස්ටුඩන්ට් වීසා. ඒක මතක තියාගන්නකො එහෙම. ස්ටුඩන්ට් වීසා. අනේ ස්ටුඩන්ට් වීසා ගහලා යන ඕනෙක් කෙනෙක් ජොබ් වීසා එක නැතුව පිටරට පදිංචියට නැතුව ස්ටුඩන්ට් වීසා විදියට යන අය ඉන්නවනේ. ඕගොල්ලෝ අයියලක් කරලා ඉන්න පුළුවන් වෙනත් රටවලට අධ්‍යාපනය සඳහා පිටත් වෙන්න. ඒතර අන්න ඒගොල්ලෝ නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් ඉහි අධ්‍යාපනය හදාගන්න විතරයි. අධ්‍යාපන හදාගනවා කියලා අවුරුදු 5-6 ඉඳගෙන සල්ලි හම්බ කරනවා ඒක වෙනම කතාවක්. ඒත් ඒගොල්ලෝ ස්ටුඩන්ට් වීසා ගියා නම් තවමත් ලංකාවේ නිවාසිකයන්. හරිද? අධ්‍යාපනය සඳහා විදේශ රටවලට රටවල ජීවත් වන පුද්ගලයන්. එන්න මේක මතක තියාගන්න ස්ටුඩන්ට් වීසා. මේකේ ගුවන් යානා නැව් ආදී ජංගම වල. මේව නම් ඉතින් අවුලක් නෑ. වසරට වඩා අඩුයි නම් ඉතින් කොහොමත් එයා වෙන රටකට ගිහිල්ලා වසරකට වඩා අඩු කාලයක් ඉඳියා නම් එයා අනිවාර්යයෙන්ම නිවාසිකයෙක්. sorry. ඊට පස්සේ අනිත් එක ඔයගලන්ට මතකද මම කිව්වා ලංකාවට අයිති භූමියක් තියෙනවා පිටරටක කියලා. භූමි ಜಾති තුනක් කිව්වා. මොනවාද තුන? ලංකාවට ඒ කියන්නේ ලංකාවේ නිවාසිකයෙක් වෙන්න පුළුවන් පිටරටක මම කිව්වා තානාපති කාර්යාල, මහා කොමසාරිස් කාර්යාල සහ ආරක්ෂක මූලස්ථාන. අන්න ඔය තුන. right? එතකොට තම රටට අදාළව වෙනත් රටවල් වල පිහිටි මම ආයිලියන්නේ ඔක්කොම තානාපති කාර්යාල තාකා මහා කොමසාරිස් කාර්යාල මකොකා ආරක්ෂක මූලස්ථාන ආමු වල සේවයේ නියුතු පුද්ගලයන්. හරිද? ඕවා මතක තියාගන්න ඕනේ හොඳේ. නැත්තම් අහනවා ළමයි නේවාසිකද අනේවාසිකද කියලා අහනවා. හරිද? අනිත් එක තමයි දැන් අපි හිතමු අපේ රට තුල තියෙනවා ඕගොල්ලෝ දන්නවා Nestle, Unilever ඕවා බහුජාතික සමාගම්නේ. ඔය අයිතිය තියෙන්නේ ලංකාවට නෙමෙයි. Nestle එක අපි හිතමු තමන්ගේ මව් සමාගම තියෙන්නේ වෙන කොහේ හරි රටක. දන්නවනේ බහුජාතික සමාගම් කියන්නේ මොනවද කියලා දන්නව නේද? මව් සමාගම් ශාඛාව වෙනත් රටකත් ඊට පස්සේ එම සමාගමේ ශාඛා විවිධ රටවල් වල පවත්වාගෙන යන ව්‍යාපාර අපි කියන බහුජාතික සමාගම්. සාමාන්‍යයෙන් දුප්පත් රටවල් වල බහුජාතික සමාගම් ළමයි පොඩ්ඩක් පවර්ෆුල් ලා. දැන් ඔය ලංකාවේ එහෙම දැන් කොච්චර අහිතකද වුණත් ඔය මයිලෝ හරි අපි හිතමු මොනවා හරි ඇන්කර් ඕවා අපි දන්නවනේ. ඉතින් ඕවා
විස්තර කරයි කියලා sugar level එක ඊට පස්සේ melamine DCD ඕවා මාට්ටු වුණානේ පහුගිය දවස්වල. එහෙමයි කියලා ඒගොල්ලන්ගේ ළමයි පොඩි පවර්ෆුල් ගතියක් තියෙනවා. හරිද? ඒගොල්ලන්ට පොඩි පොලිටිකල් ඉම්පැක්ට් එක ඒගොල්ලන්ට පුළුවන් දේශපාලන වශයෙන් යම් කිසි තත්ත්වයක් ඒගොල්ලන් ගොඩනගාගෙන තියෙනවා. මොකද බහුජාතික සමාගම් කියන ළමයි ඔය වගේ ලොකු පුටු තියෙන්නේ කොහේ හරි ඒ කියන්නේ බලයේ තියෙන තැන්වල. හරිද? අන්න ඒ නිසා මම මේ කතා කරේ Nestle Unilever වගේ බහුජාතික සමාගම් වල සේවයේ නියුතු කවුද? අපේ රටට අදාළව. හරිද? නියුතු ස්වදේශික. ඒකට හොඳ වචනයක් ගමු අපි ස්වදේශික. ස්වදේශික කාර්ය මණ්ඩලය. අපි හිතමු ඒකේ ඩිරෙක්ටර් කෙනෙක් කොහේ හරි ඉන්නවා කියලා වෙන රටක. එයා අවුරුද්දකට වඩා ලංකාවේ හිටියොත් එයාත් අයිති. නමුත් එයා එනවා යනවා වගේ නම් එයා අයිති නැහැ. හරිද? එයා නිකන් පොඩි විසිට් එකක් දාලා බලලා කොහොමද හොඳින් නේද කියලා බලලා යනවා. පොඩි ඔඩිට් එකක් වගේ කරලා යනවා. ඒ වුණාට දැන් ලංකාවේ අය ඉන්නවනේ. දැන් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැහැ. නෑදෑයෝ කවුරු හරි ඉන්න පුළුවන් ඉන්නත් පුළුවන්. ඉතින් සමහරු නෑදෑයෝ එහෙම මේ බහුජාතික සමාගම් වල Nestle Unilever හොඳ සැලරි ළමයි. හරිද? යන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඒ වෙයි මේ වැඩ කරන අය ඉන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම නේවාසිකයෝ. හරිද? පොඩ්ඩක් ඔය විභාගේ පටලවන්න එහෙම කලකොල දෙනවා. බය වෙන්න එපා. හොඳේ. බය වෙන්න එපා. මේ ටික පාඩම් කරගන්න. මේ ටික තමයි සාමාන්‍යයෙන් අහන්නේ. හරිද? මම ඔයගලන්ට මේ තියෙන PDF එකත් පුළුවන් නම් දාන්න. ඕක මට මතක විදිහට මම ගත්තේ එක ටියුට් එකකින් සහ ටියුට් එකක් රිෆර් කරලාත් ඕක බැලුවා. ඊට පස්සේ මම ආපහු බලද්දී ශ්‍රී ලංකා මහ බැංකු වෙබ්සයිට් එකේ වෙනම තිබ්බා නේවාසිකයන් කියලා හඳුන්වලා. මම ඒකෙන් ඊට පස්සේ ඒක රිෆර් කරලා බැලුවා. හරි දෙකම එක හා සමානයි කියලා මම මේක ඕගලන්ට ලබා දුන්නා. රයිට්. එහෙනම් ওই ටික තමයි නේවාසිකයන්. ඊට පස්සේ අනේවාසිකයන්. හරිද? අනේවාසිකයන් මං කිව්වා මොකද්ද? නේවාසිකයන් නොවන සියලු පුද්ගලයන්. එන ආපහු ලියන්න දෙයක් නැහැ. නේවාසිකයන් නොවන සියලු පුද්ගලයන් අනේවාසිකයන් වේ. එහෙනම් ලියා ගන්න. එහෙනම් මෙන්න නේවාසිකයෝ සෙට් එක කීයක් තියෙනවද පාඩම් කරගන්න ඕගොල්ලන්ට? 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙන්න නේවාසිකයෝ සෙට් එක. ඊට අමතරව තව ඉන්නවා කවුද? අනේවාසිකයෝ. අනේවාසිකයෝ කියන්නේ නේවාසිකයන් නොවන සියලුම දෙනා අනේවාසිකයන්. right. අපි තව එකක් තියෙනවා. මොකද්ද? දල දේශීය නිෂ්පාදිතය හඳුන්වන්න. මම ඒකත් කිව්වා හඳුන්වනවා කියලා. හරි. එහෙනම් ඔය ටික පොඩ්ඩක් ලියා ගන්නකෝ. ඔය ටික මම පොඩි වෙලාවක් දෙන්නම්. right. දල දේශීය නිෂ්පාදිතය. දැන් ඔයගොල්ලෝ කතා කරා මොනවාද ආයතනික ඒකක කියන්නේ? රටක් ආර්ථික කලාපයක් කියන්නේ මොකක්ද? එහෙනම් අපි ගමු දදේනි හෙවත් දල දේශීය නිෂ්පාදිතය කියන්නේ මොකක්ද කියලා. right. දදේනි දල දේශීය නිෂ්පාදිතය. දල දේශීය
නිෂ්පාදිතය අපි කියනවා දලදෙනි මොකක්ද මේ දලදේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් ආර්ථික කලාපයක අන්න ලියන්න ආර්ථික ලියලා ඉවරලා පැහැදිලි කරන්න ආර්ථික කලාපයක මෙතනට එනවා කවුද සියලුම නේවාසික ආයතනික ඒකක වලින් නේවාසික විතරයි ආයතනික ඒකක විසින් නිෂ්පාදනය කරනු ලබන අපි දන්නවා නිෂ්පාදනය මේකට තමයි ළමයි අපි අද කතා කරේ ආර්ථික කලාපය ආයතනික ඒකක නේවාසික අනේවාසික ඊට පස්සේ නිෂ්පාදනය කරන මතකද නිෂ්පාදනයත් කතා කරා නිෂ්පාදනය කළ නිමවුමේ මොකක්ද වටිනාකම නිමවුමේ වටිනාකම හැබැයි මේ නිමවුමේ වටිනාකම විවිධ ආකාරයෙන් ගණනය කරන්න පුළුවන් ළමයි හරිද උදාහරණයක් විදියට මූලික මිල කියයි නිෂ්පාදකයාගේ මිල කියයි වෙළඳ මිල හෙවත් ගැනුම්කරුගේ මිල කියයි එහෙනම් තුනටම ගණනය කරන්න බෑනේ ඒ කියන්නේ එකක් මොකක් හරි තියෙන්න බෑ සම්මතන එහෙනම් මොකටද මේක ගණනය කරන්නේ වටිනාකම මොන මිලටද වෙළඳ මිලට වෙළඳ මිලට ගණනය කළ පසු එහි වටිනාකම දලදේශීය නිෂ්පාදිතයයි එහෙනම් ගමු එන්න මාත් එක්ක පුටුවෙන් නැගිටලා එන්න එපා ආර්ථික කලාපයක නේවාසික ආයතන විසින් නිෂ්පාදනය කරන ලද නිමවුමේ වෙළඳ මිලට වටිනාකම දලදේශීය නිෂ්පාදිතයයි දලදේශීය නිෂ්පාදිතයයි හරිද එතකොට මේ GDP එක ඔයගොල්ලෝ පහුගිය දවස්වල අහන්න ඇති නේද ලංකාවේ GDP එක GDP growth එක අඩු වෙලා දලදේශීය නිෂ්පාදිතය වර්ධනය වෙනවා අඩුයි ඊට පස්සේ ලංකාවට සාපේක්ෂව 100 ගුණයක් විතර ඇමරිකාවේ දලදේශීය නිෂ්පාදිතය මට හරියටම මතක නැහැ යම් කිසි ගුණයක් තිබ්බ මට හරියටම මතක නැහැ කී ගුණයක්ද කියලා නමුත් විශාල සංඛ්‍යාවක් හරිද එතකොට ඔය විදිහට දලදේශීය නිෂ්පාදිතය අපිට හඳුන්වන්න පුළුවන් හරිද එතකොට දලදේශීය නිෂ්පාදිතය කියන්නේ දැන් ලංකාවේ නම් ලංකාවේ නේවාසික ආයතනය විසින් නිෂ්පාදනය කළ නිමවුමේ වෙළඳ මිලට වටිනාකම ලියා ගන්න ආර්ථික කලාපයක නේවාසික ආයතන විසින් නිෂ්පාදනය කරන ලද නිමවුමේ වෙළඳ මිලට වටිනාකම වෙළඳ මිලට වටිනාකම දලදේශීය නිෂ්පාදිතයයි හරිද සාමාන්‍යයෙන් දල වශයෙන් ලංකාවේ දලදේශීය නිෂ්පාදිතය බිලියන ඩොලර් බිලියන
81ක් පමණ 81ක් තරම් නෑ 81ට වඩා අඩුයි දල වශයෙන් 81ක් පමණ කියලා හිතන්නකෝ. හිතන්නකෝ නෙමෙයි ඒක තමයි 2020. හරිද? 81කට ආසන්නයි. නමුත් USA වල ට්‍රිලියන් නැත්නම් USA වල ඒ කියන්නේ United States of America ඇමරිකාවේ ඩොලර් ට්‍රිලියන බිලියන නෙමෙයි හොඳේ ට්‍රිලියන 21යි. ට්‍රිලියන 21යි. එතකොට බිලියන 1000ක් තියෙනවා ට්‍රිලියනේට. බිලියන නම් 21 වැඩි කිරීම 1000. 21000. ගුණාකාරයෙන් මං කිව්වා වැරදි නේ ලොකු ගුණයක් තියෙනවා. මං කිව්වට මං කිව්වේ 100 ගුණයක් විතර කියලා 100 ගුණයකට වඩා ගොඩක් වැඩි. හරිද? 21 trillion versus 81 billion. ආඩම්බරයි නේ ළමයි. රටක් ජාතියක් විදියට ඔයගලන්ට අපේ රට පිළිබඳව පොඩි ආඩම්බරයක් දැනෙනව නේද? මොකද ලංකාවේ දළදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 81ක් වෙද්දී ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන වැඩි නෑ ළමයි. 21000. ට්‍රිලියන 21යි. වැඩි නෑ. හරි. රටක් විදියට ආඩම්බරයි. right. ඉතින් ළමයි මෙහෙමයි. ඉතින් ඕකට රට රාජ්‍ය ඒ වගේම අපිත් ඔකට අවුල්කාරය ළමයි. අපිත් යම්කිසි නවෝත්පාදනය ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් නවෝත්පාදන බී කරන්න. එතකොට ඔය අගේ වැඩි කරන්න පුළුවන් ඕගොල්ලන්ගේ වයස වෙද්දී. හැම වෙලේම තමන් අලුත් දෙයක් නිපදවන්න බලන්න. එකම රැල්ලට යන්න එපා. ඒක හරි අමාරුයි ළමයි. ඒක හරි අමාරුයි. ඒක කරන්න ගිහිල්ලා ගොඩක් අය ෆේල් වෙනවා. ඒ වුණාට කාගෙන ඉන්න ඔයගොල්ලන්ට අනිවාර්යෙන් සාර්ථකව ගමන යන්න පුළුවන්. හැබැයි ඔක්කොටම කලින් ඔය පොඩි කාලෙම ඔන්ටර්ප්‍රීනියර්ස්ලා වෙන්න දඟලන ගොඩක් අය ගෙන් 100ට එකක් වගේ 100ට එකක් නෙමෙයි 0.0 ගාණක් වගේ සාර්ථක වෙනවා. ඒ හින්දා පොඩි කාලේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන කාලේ ඉගෙන ගන්න. ඉගෙනගෙන ඉවර වෙලා උසස් පෙළ හදාවලා ඒ තුනක් අරගෙන එතනින් එහාට ඔයාලට පුළුවන් නවෝත්පාදනයේ දෙන්න. දැන් මොකද? දැන් O level පාස් වුණ ගමන් ඔන්ටර්ප්‍රීනියර් කියන මයින්ඩ් එක මොන ඔන්ලයින් ඔන්ටර්ප්‍රීනියර් O level විතරයි තියෙන්නේ. ළමයි සාර්ථක වෙයි. හැබැයි ලක්ෂයකට එක්කෙනෙක් සාර්ථක වෙයි. එහෙම සාර්ථක වෙලා වැඩක් නැහැ. අපිට ඕනේ නැහැ ලක්ෂයකට එක්කෙනෙක් සාර්ථක කළා ලංකාව උඩ ගන්න බෑ. ලක්ෂයක් ඉන්නවා නම් අඩුම 90000ක්වත් සාර්ථක වෙන්න ඕනේ. 100ක් සාර්ථක කරන්න බෑ. ඒක ඉතින් අපි හැමෝම දන්නවනේ. 90000ක්වත් 190ක්වත් සාර්ථක වෙන්න ඕනේ. ලංකාවේ ව්‍යවසායකයෝ ඉන්නේ කීයද? 5ක් වගේ ඉත අසුළු ප්‍රමාණයක්. හරිද? ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න අලුත් දෙයක් නිෂ්පාදනය කරන්න. අලුත් දෙයකට අත ගහන්න. හැබැයි ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන ඉන්න. ඒක අනිවාර්යයෙන්ම අවධානය කරන්න. දැන් ගොඩක් ඔය Fiverr කියයි ඔන්ලයින් ඔන්ටර්ප්‍රීනියර් නම්මනම් කියයි ඊට පස්සේ ෆ්‍රීලාන්සින් සර්විස් කියයි ඒවා හොඳයි. ඒවා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒවා සංවර්ධනය වෙන්න ඕනේ. නමුත් ඉගෙන ගන්න කාලේ ඉගෙනගෙන ඒවා කරන්න. ප්‍රශ්නයක් නැහැ. දැන්ට ඕගොල්ලන්ට ලැබිලා තියෙන මේ ඉගෙන ගන්න කාලේ ඒක ඉගෙන ගන්න. කරන ඕන දේ මැත්ස් ඒවා සයන්ස් ඒවා දැන් මෙතන නයින් අනිවාර්යයෙන් ඉතින් කොමර්ස් ළමයිනේ ඒකනේ කොමර්ස් ආර්ට්ස් නේ දෙකම ඉන්නවා ඉකෝන් කරන නිසා. හරි. කරන දේ හොඳට ඉගෙනගෙන සාර්ථකව වැඩේ කරන්න ඕනම දෙයක් හරියට කරන්න එක දිගට කරන්න අල්ලගෙන ඉන්න ඕගොල්ලන්ට අනිවාර්යෙන් ජයග්‍රහණය නියතයි. කිසිම දෙයක් මග අතහැරලා දාලා යන්න එපා. විශේෂයෙන් ඇඩ්වාන්ස් ලෙවල් කියන්නේ තාර්කික මෙතන තීරණාත්මක විභාගයක්. ඒක ලේසි නෑ. මේ මුල් ඒවා මේ හරි ලේසි වුණාට පහුවෙන ඒවා සංකීර්ණයි. මං කියන්නේ අමාරුයි කරන්න බෑ නෙමෙයි. සංකීර්ණයි. හැම විෂයක්ම මුල් ඒවා ලේසි අන්තිමට යන්න සංකීර්ණයි. එහෙම තමයි. මොකද කැම්පස් යන්න ක්‍රීම් එක ඇදලා ගන්න එපයි ළමයි.
කැම්පස් එකේ ඔක්කොම නිකන් දෙනවනේ. ඉතින් හැමෝටම නිකන් දෙන්න විදියකුත් නැහැ. හොඳම අයව ටිකක් තෝරගෙන ඒගොල්ලන්ට නිකන් දෙනවා. ඒ හින්දා හොඳට පාඩම් කරන්න. හොඳට වැඩ කරන්න. 2021 උසස් පෙළ ලියන අය මේක බලනවා නම් මේක බලලා මේ ප්‍රමාණවත් නෑ ඕගොල්ලන්ට තව අපි ඉස්වාර කරනවා. නමුත් ඕගොල්ලන්ව නෙමෙයි මගේ ටාගට් එක වෙන්නේ 2022 සහ 23 ළමයින්ව. ඒත් ඕගොල්ලෝට මේක බලනවා නම් ඕගොල්ලන්ටත් සුබ අනාගතයක් ඕගොල්ලන් ළඟදී විභාගයට මුහුණ දෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා. ඉතින් මේ විභාගය සාර්ථකව ඒ විභාගයට මුහුණ දෙන්න හැකියාව ලැබේවා කියමින් මම අදට මේ පාඩම නවත්තනවා. අපි මෙතන ඉඳන් කොටසක් මම YouTube එකට හරි Facebook හරි දාන්නම්. right එහෙනම් අපි නැවත ඊළඟ කොටසින් හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියක් හෝ සුබ දින කිහිපයක් වේවා. right නැවත පසුව මුණ ගැසෙමු. කරන දේ මොකක් වුණත් හරියට සාර්ථකව කරොත් ඔබට ජයග්‍රහණය නියතයි. ස්තුතියි. ආයුබෝවන්.